තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. විශාන්ත මහත්මයා තුළු හැමදෙනාටම තෙරුවන් සරණයි. ඔබ අප සියලු දෙනා මේ සූදානම් වෙන්නේ ඒ සම්බුදු තථාගතයන් වහන්සේ නමක් සසර දුකින් මිදීම උදෙසා දේශනා කොට වදාළ උතුම් බුද්ධ වචනය ශ්‍රවණය කිරීමට, සාකච්ඡා කිරීමට. ඉතින් මම මීට පෙර ඔබට භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ කජ්ජනීය සූත්‍රය අපි විග්‍රහ කරගන්නට යෙදුණා. අද දිනත් එම කජ්ජනීය සූත්‍රයෙන්ම ලැබුණ ආරාධනා අනුව එම සූත්‍රයෙන්ම තමා නැවත අර්ථ විශ්ලේෂණය ඒ විග්‍රහය පසු ඔබට පුළුවන් තවත් පටිපුච්චාවිනිකා කියන කෘතියට අනුගත වීමට යම් ගැටලු තිබේ නම් ඒත් එක්ක කතා කරමින් මූලික බුද්ධ වචනයෙන් එය විග්‍රහ කර ගැනීමට. පින්තුනි, බුදුරජාණන් වහන්සේ කජ්ජනීය සූත්‍රයේ පෙන්වන පෙන්වීම එක අපි එදා කතා කරා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහක් වෙනම විග්‍රහ කරනවා. ඊළඟට රූප වේදනා සංඥා සංකාර කාරණා පහ තුළ සංකාර විග්‍රහ කරද්දී සංකාර වලට වෙනම කාරණා පහකින් විග්‍රහයක් කරනවා. මට අවශ්‍ය ඔබට භාග්‍යවතුන් වහන්සේ ඇයි මේ විදිහට විග්‍රහ කරන්නේ කියන කාරණාවත් මෙතනින් කුළු ගන්නන්නේ මොන කාරණාවද කියන අර්ථයෙන් අර්ථ විශ්ලේෂණයක් කිරීමට. භාග්‍යවතුන් වහන්සේ පින්නතුනි රූපේ විග්‍රහ කරනවා. කිංච බික්කවේ රූපං වදේත. මහණෙනි, රූපේ කියන්නේ කවරකින්ද කියලා විග්‍රහ කරනකොට රුප්පති කෝ බික්කවේ තස්මා රූපං උච්චති කියලා භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරනවා. රූපණේ වෙනවා කියන අර්ථයෙන් රූපේ කියලා විග්‍රහ කරනවා. මේක අපි මීට පෙර කජ්ජනීය සූත්‍රයේ විග්‍රහ කරද්දී මීට බොහෝ කාලයකට පෙර කජ්ජනීය සූත්‍රයේ විග්‍රහ කරද්දී රුප්පති කියන කාරණාවට බිඳීම කියන අර්ථයෙන් තමා මම අර්ථ විශ්ලේෂණය කරේ. ඒත් එක්කම ඒකත් අත නොහැරගෙන අපි තවත් ඒකට නිර්වචනයක් එකතු කරගමු. අපේ කටුකුරුන්දී මහා යතිවරයාණන් වහන්සේ එකතු කළ වචනයක් ස්වરૂපේ කියන අර්ථය. පින්වතුනි, රුප්පති නිර්වචනයේ ඇහෙන හැම තැනකම එහෙනම් Tamanට ඉස්මතු විය යුත්තේ මොකද්ද? ස්වરૂපේ කියන නිර්වචනය. ඒ තුල පිහිටමින් රුප්පති කියන නිර්වචනය ඇහෙන හැම අවස්ථාවකම රූපේ විග්‍රහ කරගමු කියන කාරණාව මම ඔබට මතක් කරනවා. එතකොට පින්නතුනි, මෙතන භාග්‍යවතුන් වහන්සේම අහනවා රූපේ කියන්නේ කවරකින්ද කියලා අහලා රූපේ කියන කාරණාව රුප්පති කියන නිර්වචනේ රුප්පණේ වෙනවා කියන අර්ථයෙන් රූපයයි කියනවා. ඊට පස්සේ ඒත් එක්කම භාග්‍යවතුන් වහන්සේම විග්‍රහ කරනවා කෙතකින් රූපේ වේද කියලා. කෙතකින් රූපේ වේද කියලා විග්‍රහ කරන්නේ සීතලෙන්, උෂ්ණයෙන්, බඩගින්නෙන්, පිපාසයෙන්. දැන් පින්නතුනි, අපි මේ කාරණාව නිරවුල් කරගත යුතුයි. දැන් මෙතන භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරන්නේ සීතල නිසා රුප්පණේ කියලාද නැත්නම් රුප්පණේ කියන කාරණාවෙන් සීතල කියලා? භාග්‍යවතුන් වහන්සේ මෙතන විග්‍රහ කරන්නේ මොකද්ද? රුප්පණේ කියන කාරණාව රූපයට විග්‍රහ කරලා ඊළඟට කෙතකින් රුප්පණේ වේද කියලා භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරන්නේ සීතලෙන්, උෂ්ණයෙන්, පිපාසයෙන්, බඩගින්න. පින්වතුනි, මෙතන භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ සීතල නිසා රුප්පණේ වෙනව නෙවෙයි. අද අපි මේක විග්‍රහ කරගන්නේ කොහොමද? සීතල නිසා රුප්පණේ, උෂ්ණේ නිසා රුප්පණේ. ඔබ හොඳට බලන්න, රුප්පණේ කියන කාරණාවට අපි අර්ථයක් දෙන්නේ සීතල නිසා, උෂ්ණේ නිසා, බඩගින්න නිසා. ඒ මොකක් හරි බාහිර කාරණාවක් නිසා කියන අර්ථය අපි නිසා කියලා කියන්නේ නැති වෙන්න පුළුවන්. අපි බාහිර කාරණාවක් කියන අර්ථය යොදාගෙන ඒ කාරණාවෙන් තමයි අපි රුප්පණේට අර්ථයක් දෙන්නද. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මෙතන විග්‍රහ කරන්නේ මොකද්ද? රුප්පණේ කියන අර්ථයෙන් සීතල, රුප්පණේ කියන අර්ථයෙන් බඩගින්න, රුප්පණේ කියන අර්ථයෙන් පිපාසය,
රුප්පණේ කියන අර්ථයෙන් සීත මේ ආකාරයටයි පින්නතුනි භාග්‍යතුන් වහන්සේ මෙතන ව්‍යංජනයට කතා කරන්නේ රූපේ කියන කාරණාවේ. එහෙමනම් දැන් මම ඔබෙන් ඇහුවොත් රුප්පණේ කියන කාරණාවත් බඩගින්න පිපාසය කියන ලෝකයාට දැනෙන ව්‍යවහාරයක් තුළ වෙන කෘත්‍ය මොකද්ද? රුප්පණේ කියන ස්වરૂපී බවක් ඉස්මතු වීමත් බිඳෙනවා කියන අර්ථයක් ඉස්මතු වීමත්ම පමණයි. ඒ කෘත්‍ය මොන පැත්තටද අයිති? ඒ කෘත්‍ය මොන පැත්තටයි අයිති? ආධ්‍යාත්මයට අයිති කාරණාවක් නේද? ඒ කෘත්‍ය බාහිරට යොදන්න පුළුවන්ද? බාහිරට යොදන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපි අර විදිහ විග්‍රහ කරගත්තොත් සීතල නිසා රුප්පණේ කියලා විග්‍රහ කරගත්තොත් අපි ආයි භාග්‍යවතුන් වහන්සේ මේ ඊතර වීම කුළු ගන්නවන ආර්ය තත්ත්ව වික්කවේ ආර්ය ශාවකෝ කියන කෘත්‍ය පෙන්වන කාරණාව ආධ්‍යාත්මයට බාහිරත් එකතු කරලයි අපි විග්‍රහ කරගන්නට යන්නේ. ඉතින් එවැනි විග්‍රහයක් කරගන්න එපා. එහෙම වුණොත් දහම් ප්‍රතිරූපයක පමණයි ගොඩ නැගින්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන සාරගර්ව පෙන්වීම අතහැරෙනවා. අපිට විතක්ෂණයට යමක් ලැබෙයි ලෝකයේ මට්ටමින් හොයන්නට. හැබැයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වූ අර ලෝකේ ඉන්න කෙනාට කියන පිරිසින් දත යුතු රූප වේදනා සංඥා සංකාර කියන කාරණාවට අනුගත වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක වටහා ගන්න රුප්පණේ කියන කාරණාවෙන් භාග්‍යවතුන් වහන්සේ මෙතන සීතල කියන අර්ථය පෙන්නන. ලෝකයා සීතලයි කියලා යනවා. ලෝකයා උෂ්ණයි කියලා විනිශ්චයක් දෙනවා. ලෝකයා බඩගිනි කියලා විනිශ්චයක් දෙනවා. මේ විනිශ්චය තුළ වෙන කෘත්‍ය මොකද්ද? කෘත්‍ය පෙන්වන්නේ භාග්‍යවතුන් වහන්සේ රුප්පණේ කියලා. හැබැයි මතක තබා ගමු භාග්‍යවතුන් වහන්සේ මෙතන පෙන්වන්නේ උෂ්ණය බඩගින්න නිසා රුප්පණේ නෙමෙයි. රුප්පණේ කියන කාරණාවයි උෂ්ණය බඩගින්න පිපාසය කියලා භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරනවා. එතකොට පින්නතුනේ රුප්පණේ කියන කෘත්‍යයයි බාහිරටද ආධ්‍යාත්මය. ආධ්‍යාත්මයේ පෙන්වීමක් නේ. ආධ්‍යාත්මයේ පෙන්වීමක්. මෙන්න භාග්‍යවතුන් වහන්සේ රුප්පණේට පෙන්වන පෙන්වීම. ඒත් එක්කම ඊළඟට වේදනාව. කිංච බික්කවේ වේදනාව වදේත. මහණෙනි කෙතකින් වේදනාව කියන්නේද? කෙතකින් වේදනාව වන්නේද? වේදේති තිකෝ බික්කවේ තස්මා වේදනාතු උච්චති. විඳිනවා කියන අර්ථයෙන් වේදනාවයි කියනවා. ඒත් එක්කම කුමකින් විඳීම වේද කියන එක සුඛම්පි දුක්ඛම්පි අදුක්ඛම සැප වශයෙන් දුක් වශයෙන් අදුක්ඛම සුඛ වශයෙන් විඳීම භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරනවා. දැන් මේකත් පින්නොතනේ ඒ ආකාරයටම අපි රුප්පණේ විග්‍රහ කරගත්ත ආකාරයටම විග්‍රහ කරනවා. වෙන මොකුත් අපේ වැරහැලි දාගන්න එපා. අපි ලෝකයා මොන විදිහටද මේක විග්‍රහ කරන්නේ? සැප කියන කාරණාව යෙදීමනේ වේදනාව. ඒකයි සැප වේදනාව කියන්නේ. දුක කියන කාරණාව යෙදීමනේ වේදනාව කියලා අපි ඒ විදිහට විග්‍රහ කරනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ මොකක්ද? විඳීම කියන අර්ථයෙන් සැප, විඳීම කියන අර්ථයෙන් දුක, විඳීම කියන අර්ථයෙන් අදුක්කම සුඛ. විඳින දෙයක් කතාවක් කරන්නේ නැහැ සැපට දුකට අදුක්කම සුඛටවත්. සැප දුක අදුක්කම සුඛ මේ කාරණා තුන විඳින දෙයක් කියන අර්ථයෙන් නෙවෙයි පෙන්න. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ මෙතන සැප දුක අදුක්කම සුඛ කොහොමද ක්‍රියාවලියක් පෙන්වන වේදනාව කියන කාරණාවට විග්‍රහ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ. හැබැයි සැප දුක අදුක්කම සුඛ කියන්නේ ලෝකයාගේ විනිශ්චයක්. හැබැයි විනිශ්චයක් වුණාට භාග්‍යවතුන් වහන්සේගේ පෙන්වීම මොකද්ද? සැප නිසා වේදනාවක් කියලා භාග්‍යවතුන් වහන්සේ මෙතන පෙන්වන්නේ. එහෙම ව්‍යංජනයක් පෙන්වන්නේ නැහැ මෙතන. අපි සිංහලට පෙරලා ගත්තාම මොකද වෙන්නේ? අපිට යන්නේ බාහිරට. ඉතින් බාහිර නැතුව ව්‍යවහාරයක් කතා කරන්න බෑනේ. ඉතින් ඒ නිසා අපි පහසු විදියට ඒ විදියට පෙරලා ගන්නවා. ඉතින් එවන්නක් කරන්න එපා. භාග්‍යවතුන් වහන්සේ මෙතන පෙන්නන්නේ සැප නිසා වේදනාව නෙවෙයි. සැප නිසා වේදනාවක් එදෙන ඒ වේදනාව සැප කියලා අපි විනිශ්චයකට යනවා. අපි විග්‍රහයක් කරගන්න. නෑ භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ සැප නිසා වේදනාව කියලා නෙවෙයි. සැප නිසා වේදනාව ඌ සැප වේදනාවක් කියන කාරණාවකින් නෙවෙයි. දුක නිසා වේදනාව කියන අර්ථයෙන් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ. වේදනාව කියන කාරණාවෙන් සැප වේදනාව කියන කාරණාවෙන් දුක වේදනාව කියන කාරණාවෙන් අදුක්කම සුඛ මේ කාරණා භාග්‍යවතුන් වහන්සේ වේදේති කෝකෝ බික්කවේ තස්මා වේදනාති උච්චති කියනොත් විඳිනවා කියන අර්ථයෙන් තමයි සැප දුක අදුක්කම සුඛ සැප දුක අදුක්කම සුඛ නිසා විඳිනවා කියන අර්ථයක් යෙදෙනව නෙවෙයි. අපි දැන් සැප විඳින්න ඕනේ අපිට වේදනාව කියන පංච උපාදානස්කන්ධේ වේදනාව කියන කාරණාව නිරවුල් කරගන්න. සැප කියන කාරණාවෙන් තමයි අපි සැපක් විඳිනකොට වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව හොයන්නේ ඉතින්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ පෙන්නන්නේ වේදනාව කියන එඳීමයි සැප දුක අදුක්කම සුඛ වශයෙන්. දැන් මේක යන්න පුළුවන්ද බාහිරටවත් කෙනෙක් විඳිනවා කියලාවත් යන්න පුළුවන්ද දැන්? සැප දුක අදුක්කම සුඛ එහෙනම් කෙනෙක්ද විඳින්නේ? ওই ප්‍රශ්නේම වැරදි නේද? දැන් ඒතකොට ප්‍රශ්නේම වැරදි එකක් අපි හොයන්න ගත්තොත්
ඒ ප්‍රශ්නේම වැරදි නම් බුදුරජාණන් වහන්සේගේ මේ පෙන්වීම එක දැන් ඕක හොයන්න ගත්තොත් ඕක හොයන්න පුළුවන් ද පින්නතුනි කවදාකවත් බුදුරජාණන් වහන්සේගේ මේ පෙන්වීමෙන් අනුගත වෙන්නේ නැතුව මේ පරියායෙන් අනුගත වෙන්නේ නැතුව මේ කුළු ගන්නන කුළු ගැන්වීමෙන් අනුගත වෙන්නේ නැතුව ඉතින් ඒ නිසා වටහා ගන්න සැප නිසා වේදනාවක් එදෙනව නෙවෙයි ඒ වේදනාව සැප දුක එදෙනකොට වේදනාවක් එදෙනවා දුක එදීම වේදනාවක් ඒක දුක් වේදනාවක් භාග්‍යවතුන් වහන්සේ එවැනි අර්ථයකින් නෙමෙයි පෙන්වන්නේ කජ්ජනීය සූත්‍රයේ රූප වේදනා සංඥා සංකාර විඥාන භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ විඳිනවා කියන අර්ථයෙන් සැප වශයෙන් යෙදෙනවා විඳිනවා කියන අර්ථයේ දුක් වශයෙන් යෙදෙනවා විඳිනවා කියන අර්ථයේ අදුක්කම සුඛ වශයෙන් යෙදෙනවා මේ තමයි භාග්‍යවතුන් වහන්සේ වේදනාවට කරන විග්‍රහය බලන්න දැන් මේ විග්‍රහයට කෙනෙක් යොමු වුණා නම් බාහිර කතාවක්වත් ආධ්‍යාත්මික කතාවක්වත් කතා කළ හැකිද අජ්‍යත බහිද්ද දෙකෙන් එකක්වත් කතා කළ හැකිද කියන්නේ දැන් මේක කොහොමද වෙන්නේ මොකද්ද මේ කියන්නේ මේ තුලින් අනුගත වීමක්ම විතරයි නේද සැපක් යෙදෙනවා ලෝකයා හොයන්න යෙදෙනකොට හරි හොයන්න යෙදෙනකොට සැප වේදනාවක් සතුටක් එක්ක සැපක් යෙදෙනවා නම් ඒ යෙදෙන්නේ මොකද්ද භාග්‍යවතුන් වහන්සේ පෙන්නන විඳීම කියන කෘත්‍යයෙන් සැප යෙදෙන්නේ සැප නිසා විඳීමක් සැප නිසා විඳීමක් යෙදෙනව නෙමෙයි අපි සැප නිසා විඳීමක් යෙදෙනවා කියන අර්ථයෙන් තමයි සැප කියන කාරණාව යෙදෙනකොට සැප කියන කාරණාවෙන් හොයන්න යෙදෙනවා විඳීම කියන කාරණාව කෝ කියලා. භාග්‍යවතුන් වහන්සේ හැබැයි පෙන්වන්නේ විඳිනවා කියන යෙදීමක් වෙනවද? ඒ සැප දුක අදුක්කම සුඛ වශයෙන්. මේ විදිහට තමයි පෙන්වන්නේ. සැප දුක අදුක්කම සුඛ විඳින දෙයක් හැටියට භාග්‍යවතුන් වහන්සේ කජ්ජනීය සූත්‍රයේ පෙන්වන්නේ නැහැ. හැබැයි ලෝකයා විනිශ්චයට යනකොට සැපයි දුකයි කියලා විඳින දෙයක් වෙනවනේ. භාග්‍යවතුන් වහන්සේ එවන්නකින් පෙන්වන්නේ නැහැනේ පිළිතුරු. අපි දෙයක් කියලා සැප දුක අදුක්කම සුඛ ගත්තට මේකටවත් ලං වෙන්න පුළුවන් ද භාග්‍යවතුන් වහන්සේ මේ වේදනාව පෙන්වන විදිහට. ඒකනේ පින්නතුන සක්කාය දිට්ඨි ප්‍රහාණ සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ සැප දුක් වශයෙන් දකින්න කියලා. එතන දුක් කියන්නේ මොකද්ද? ඒක මම විග්‍රහ කරන්න ඔබට මේකේ අවසානයේ අනිත්‍ය දුක්ඛ විග්‍රහ කරනකොට ඔය දුක කියලා දකින්න කියන්නේ මොකද්ද කියන එක විග්‍රහ කරගමු. එතකොට දැන් මේකත් මේ විදිහට නිරවුල් කරගන්න. ඊළඟට සංකාර. කෙතකින් සංකාර කියන්නේ කවරේද? කෙතකින් සංකාර වේද කියලා අහනකොට භාග්‍යවතුන් වහන්සේ නිල්, කහ, සුදු, රතු වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරනවා. ඒතකොට සංකාර කියනවා සංජානාති කෝඩික්කවේ තස්මා සංජානාති උච්චති. හඳුනා ගන්නවා කියන අර්ථයෙන් සංඥාවයි කියනු ලැබේ. ඊළඟට කවරකින් හඳුනා ගැනීම වේද කියලා භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරනවා නිල්, සුදු, කහ, රතු. එතකොට දැන් මෙතනත් යොදා ගන්න නිල් කියලා හඳුනා ගැනීම නිසා හඳුනා ගන්නව නෙවෙයි. හඳුනා ගැනීම යෙදෙනව නෙවෙයි. කහ කියලා හඳුනා ගන්න නිසා හඳුනා ගැනීම යෙදුන නෙවෙයි. ඕක පින්නතුනි ලෝකයට ගෝචර විග්‍රහයක්. ඒ කියන්නේ මේ පැහැදිලි වැටහෙන විග්‍රහය. මේකේ සත්‍යයක් හොයන්න දෙයක් නැහැ. ඉතින් මේකනේ ඇත්ත. ඉතින් මේක තමයි ලෝකයේ මට්ටමේ ඇත්ත. භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ ලෝකෝත්තර විග්‍රහය. ලෝකෝත්තර විග්‍රහයක් වුණාට ලෝක විග්‍රහයකින් තමයි ලෝකෝත්තර බවක් පෙන්වන්නේ. එතනට යමුන් පෙන්වන්නේ. එතකොට ඒකට අනුගත වෙන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වන පෙන්වීම මේක. ඉතින් මේ කෘත්‍යයෙන් තමයි අපි අනුගත වෙන්නේ. එහෙනම් සංඥාව කියලා හඳුනා ගැනීම කියලා යෙදෙන්නේ මොකද්ද? හඳුනා ගැනීම වූ යෙදීමයි පාට අපි නිල් රතු වශයෙන් විනිශ්චයකට යන්නේ මොකද්ද? හඳුනා ගැනීම කියන කෘත්‍යයෙන්ුයි නිල් සුදු කහ වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මෙවැනි විග්‍රහයක් කරන්නේ. ඉතින් ඒකත් මේ විදිහට නිරවුල් කරගන්න. අනෙක් කාරණාව තමයි සංකාර. කිංච බික්කවේ සංකාරේ වදීද. මෙතන සංකාර කියන්නේ නැහැ, සංකාරං කියන්නේ සංකාරෝ කියන්නේ නැහැ, සංකාරේ කියලා විග්‍රහ කරන්නේ. එතකොට කිංච බික්කවේ සංකාරේ වදී. කෙතකින් සංකාර වන්නේද කියලා භාග්‍යවතුන් වහන්සේ කියලා ඊළඟට භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරනවා. සංකාර කෙතකින්ද සංකාර කියන කාරණා විග්‍රහ කරලා ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අහනවා සංකතං අபிසංකරෝති බික්කවේ තස්මා සංකාරාති උච්චති. දැන් බලන්න අනෙක් කාරණාවල භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරා රූපය කියන්නේ මොකද්ද කියලා විග්‍රහ කළා කෙතකින් රූපේ වන්නේ කියලා. වේදනාව කියන්නේ මොකද්ද කියලා විග්‍රහ කළා කෙතකින් වේදනාව වන්නේ කියලා. සංඥාව කියන්නේ මොකද්ද කියලා විග්‍රහ කළා කෙතකින් සංඥාව වන්නේද කියලා විග්‍රහ කළා. මෙතනින් භාග්‍යවතුන් වහන්සේ සංකාර විග්‍රහ කළා කෙතකින් සංකාර වන්නේද කියලා භාග්‍යවතුන් වහන්සේ කියන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ සංකාර කියන්නේ මොකද්ද කියලා විග්‍රහ කරලා ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අහන්නේ මොකද්ද? සංකත කොට අபிසංස්කරණය කිරීම කෙතකින්ද කියලා. කෙතකින්ද සංකත කොට අபிසංස්කරණය වීම.
කෙතකින්ද සංකාර කියලා භාග්‍යවතුන් වහන්සේ විග්‍රහයක් කරන්නේ නැහැ. සංකාර විග්‍රහ කරලා කෙතකින්ද සංකතේ අபிසංස්කරණය වන්නේ කියලා තමයි විග්‍රහයක් කරන්නේ. අර කාරණා තුන විග්‍රහ කරපු විදිහට නෙමෙයි විග්‍රහ කරන්නේ, වෙනම විග්‍රහයක් කරනවා. කෙතකින්ද සංකාර කියන විග්‍රහ කෙතකින්ද සංකාර කියන විග්‍රහ කරන්න බෑනේ පින්නතර. සංකාර කියන නිර්වචනයේම ආයි කතාවක් කතා කරන්න පුළුවන්. සකස් වීම කියන නිර්වචනයේ මොකුත් විග්‍රහයක් කරන්න පුළුවන්. හැබැයි සකස් වීම සංකාර කියන කෘත්‍යයට මේ තිත සංඥා අඤ්ඤ තත්තම් පඤ්ඤාය කියන මේ සංකතේ ලක්ෂණයට භාග්‍යතුන් වහන්සේ කරන අර්ථ දෙන අර්ථයක් මේ මෙවැනි අර්ථ කුළු ගැනීමකුයි වෙන්නේ කියන එක. ඒක අපි අවසානට කතා කරගමු. ඒත් එක්කම ප්‍රශ්න යොමු කරද්දී ඒත් එක්ක යොමු කරන්න. එතකොට භාග්‍යවතුන් වහන්සේ සංකාර විග්‍රහ කරන සංකතං අபிසංකරෝති භික්ඛවේ තස්මා සංකාරාති උච්චති කියලා භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරන සංස්කොට මේ සංස්කරණය කොට අபிසංස්කරණය වීමට කියනවා සංකාරය කියලා. ඊළඟට කවරකින් සංකාර වන්නේද කියලා කවරකින් සංකාර වන්නේද කියලා භාග්‍යවතුන් වහන්සේ කතා කරන්නේ නැතුව කෙතකින් සංකත කොට අபிසංස්කරණය වන්නේද කියලා භාග්‍යවතුන් වහන්සේ වෙනම විග්‍රහයක් කරනවා. කොහොමද මේ විග්‍රහය කරන්නේ? කෙතකින් සංකත කොට අபிසංස්කරණය වන්නේද කියලා රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති. වේදනං වේදනත්තාය සංකතං අபிසංකරෝති. සංඤං සංඤත්තාය අபிසංකරෝති. විඥාන විඥානත්තාය සංකතං අபிසංකරෝති කියලා භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට විග්‍රහ කරනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දැන් සංකාර කියන්නේ මොකක්ද කියලාද විග්‍රහ කරේ? සංකත කොට අபிසංස්කරණය වීමයි සංකාර කියලා විග්‍රහ කරේ. ඊට පස්සේ සංකතය අபிසංස්කරණය කිරීම කෙතකින්ද කියලා භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරනවා. රූපේ රූපයක් පිණිස සකස් කිරීම. වේදනාව වේදනාවක් පිණිස සකස් කිරීම. සංඥා සංඥාවක් පිණිස සකස් කිරීම. සංකාර පිණිස සකස් කිරීම. විඥාන පිණිස සකස් කිරීම කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා. එතකොට පින්නතුනේ අපි මෙතන මේ කාරණා පහේ භාග්‍යවතුන් වහන්සේ මේ මගධි භාෂාවෙන් ඒ පෙන්වන පෙන්වීමටම අනුගත යුතුයි. මොකද විශේෂණ පද දෙයක් තියෙනවා අපිට මේක ඉස්මතු කරගන්න. පින්නතුනි මෙතන සංකත කොට අபிසංස්කරණය වීම පෙන්වන්නේ රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති. රූපං කියලා කතා කරන්නේ. රූපත්තාය සංකතං අபிසංකරෝති නෙවෙයි රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති. රූපං කියන්නේ මොකද්ද පින්නතුනි? රූපං කියන නිර්වචනය ඔබ බලන්න බුද්ධ දේශනාවේ රූපං කියන නිර්වචනය කතා කරන්නේ යම්කිසි ක්‍රියාවක් එක්ක. ඒ ක්‍රියාව මොකකින්ද? ඒ ක්‍රියාව නිට්ටියව පවතින ක්‍රියාවක් වශයෙන් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ කතා කරන්නේ. රූපං කියන නිර්වචනය යොදන තැන් ඔබට මතක් කරොත් කීපයක්. රූප උපාදානස්කන්ධ විග්‍රහ කරද්දී භාග්‍යවතුන් වහන්සේ කොහොමද විග්‍රහ කරන්නේ? චත්තාරෝත මහා භූතං චතුන්නන්ත මහා භූතං උපාදාය රූපං. උපාදාය රූපං විග්‍රහ කරන්නේ. ඊළඟට සක්කාය දිට්ඨි භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරන්නේ කොහොමද? කොහොම සක්කාය දිට්ඨි විග්‍රහ කරන්නේ? රූපාත්තතෝ සමනුපස්සතිද රූපං අත්තතෝ සමනුපස්සතිද? රූපං අත්තතෝ සමනුපස්සතිනේ. භාග්‍යවතුන් වහන්සේ සක්කාය දිට්ඨි විග්‍රහ කරන්නේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ සක්කාය දිට්ඨියට සක්කාය දිට්ඨි උපදී කෘත්‍යයට අර්ථ විග්‍රහ කරනකොට කොහොමද කියන්නේ? රූපේකෝ භික්ඛවේ සති රූපං උපාදාය. රූපං අබිනිවේෂ. එහෙම නේද විග්‍රහ කරන්නේ? රූපේකෝ භික්ඛවේ සති රූපං උපාදාය රූපං අබිනිවේෂ සක්කාය දිට්ඨි uppajjati. සක්කාය දිට්ඨි තියෙනව නෙවෙයි uppajjati. රූපේ ඇති කල්ලි රූපේ ඇසුරු කොට රූපේ ප්‍රත්‍ය කොට සක්කාය දිට්ඨි උපදී. ඔබට මතකද අත්තාන දිට්ඨි මම විග්‍රහය කරා. ඒකෙත් මොකද්ද? රූපං කියන කාරණාව නෙවෙයි ඒ කාරණාවෙත් වෙන්න. ඉතින් මේවා මේ විදිහට නිරවුල් කරන මොකද බලන්න දැන් මෙතන රූපත්තාය සංකතං අபிසංකරෝති කියන්නේ නැහැ. රූපං රූපත්තාය සංකතං අபிසංකර. රූපං කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ දේශනාවල හැමතැනම පෙන්වන විදිහත් එක්ක බලන්න. රූපං කියන වචනේ රූපේ කියන අර්ථයෙන් යොමු කරන්න එපා. භාග්‍යවතුන් වහන්සේ රූපය කියන කාරණාව කතා කරන විදිහට නෙවෙයි රූපං කියන නිර්වචනය යොදලා තිබ්බොත් කතා කරන්නේ. ඒකයි කිව්වේ අර සිංහලට පෙරලීමට පෙර බලන්න චුට්ටක් මෙතන ඉස්මතු කිරීම පෙන්වීම මොකක්ද කියන කාරණා. නැත්නම් අර සාරගර්භ පෙන්වීම අතහැරෙනවා. එතකොට කෙතකින් සංකතේ අபிසංස්කරණය වන්නේ. කෙතකින් සංකතේ අபிසංස්කරණය වන්නේද කියන එක මොකකටද පෙන්වන්නේ? සංකාර කියන කාරණාව පෙන්වන්න. සංකාර කියන කාරණාව පෙන්වන්නේ කොහොමද? කෙතකින් සංකතේ අபிසංස්කරණය වන්නේද කියලා අහලයි සංකාර කියන කාරණාව පෙන්වන්නේ. කෙතකින් සංකාර වන්නේද?
එහෙම භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. දැන් කෙතකින් රූපේ වන්නේද කිව්වා, කෙතකින් වේදනාව වන්නේද කිව්වා, කෙතකින් සංඥාව වන්නේද කිව්වා. හැබැයි කෙතකින් සංකාර වන්නේද කියන්නේ නැහැ. භාග්‍යවතුන් සංකාර කියන එක විග්‍රහ කරලා කෙතකින් සංකතේ අபிසංස්කරණය වන්නේද. එතකොට විග්‍රහ කරන රූපං රූපත්තය සංකතං රූපං රූපත්තය සංකතං අபிසංකරති කියන රූපං කියන කාරණාවෙන් ක්‍රියාවක හට ගැනීමක් පෙන්නලා රූපේ ක්‍රියාවක හට ගැනීම වූ කෘත්‍ය රූපත්තය සංකතං අபிසංකරති. සංකතය පිණිස අபிසංස්කරණය වෙනවා. සංකතය පිණිස අபிසංස්කරණය වීම නැවත නෙවෙයි රූපං කියන අර්ථයෙන් ඉස්මතු කරලා ඉවරයි භාග්‍යවතුන් වහන්සේ. සංකතය අபிසංස්කරණය වීමට ක්‍රියාවලිය පෙන්වලා ඉවරයි රූපං කියන කාරණාවෙන්. ඒ කාරණා ඒ විදිහෙන්ම නිරවුල් කරගන්න. ඊළඟට වේදනාවත් වේදනත්තාය සංකතං අபிසංකරෝ සංඥාන් සංඤත්තාය සංකතං අபிසංකරෝති සංකාරේ සංකාරත්තාය සංකතං අபிසංකරෝති. ඊළඟට පින්නතුනේ විග්‍රහ කරනවා විඥානම් විඥානත්තාය සංකතං අபிසංකරෝ. මෙතන කතා කරන්නේ දැන් සංකතය අபிසංස්කරණය වීම කතා කරද්දි විඥානය කතා කරනවානේ. ඒතකොට අතන රූප වේදනා සංඥා සංකාර විඥාන කතා කරද්දි විඥානයක් කතා කරනවා. හැබැයි එතන කතා කරන්නේ මොකද්ද? රුප්පති වේදේති සංජානාති සංකතං අபிසංකරති විජානාති. මෙතන කතා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ සංකාර වලට විග්‍රහ කරද්දී අபிසංස්කරණය වීම පෙන්නනවා. මොකද්ද අபிසංස්කරණය වීම? සංකත වීම කෘත්‍යයට අபிසංස්කරණය වීම කතා කරද්දී භාග්‍යවතුන් විඥානං කියලායි කතා කරන්නේ. විඥානං විඥානත්වය මිස වේදේති කියන වචනේ කතා කරන්නේ නෑ භාග්‍යවතුන් වහන්සේ. එතකොට මෙතන විඥානං කියන අර්ථය මම ඔබට මේට පෙරත් විග්‍රහ කරලා තියෙනවා. විඥානං කියන කාරණාවෙන් පෙන්වන්නේ මොකද්ද? දැන ගැනීම වෙනස් වෙවි දැන ගන්නවා කියන අර්ථයෙන්ුයි විඥානං විඥානත්වය කියලා කියන්නේ. අපි මේ විදිහට ඒකයි අර බුදුරජාණන් වහන්සේ පෙන්වන පෙන්වීමේ පින්නතන ඉස්පිල්ලක් පාපිල්ලක් හරි වෙනස් වුණොත් වෙනම එකක් තමයි අපිට ඉස්මතු වෙන්නේ. අර බුදුරජාණන් වහන්සේ පෙන්වන පතු වෙන්නේ නැහැ. කොට වෙනස් වෙවි දැන ගන්නවා කියන අර්ථයෙන්ුයි විඥාන විඥානත්වය කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා. ඊළඟට කිංච බික්කවේ විඥානං වදේත. දැන් මෙතනත් අහන්නේ මොකද්ද? කිංච බික්කවේ විඥානං වදේත. දැන් මෙතන කිංච බික්කවේ විඥානං වදේති කියලා ඊළඟට කතා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විග්‍රහ කරද්දී රූප වේදනා සංඥා සංකාර විඥාන. ওই විදිහට කතා කරනවා. හැබැයි මෙතන ඔන්න ඊළඟට දැන් සංකාර විග්‍රහය අවසන්. ඊළඟට කිංච බික්කවේ විඥානං වදේ. කෙතකින්ද දැන ගැනීම වන්නේ කියලා අහනවා. එතකොට දැන ගැනීම මෙතන අර්ථ ගන්නවලා ඉවරයි. වෙනස් වෙයි දැන ගැනීම කෙතකින්ද වන්නේ කියන අර්ථය. එතකොට භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරනවා විජානාති කෝ බික්කවේ තස්මා විජානාති. දැනගන්නවා කියන අර්ථයෙන් විඥානය කියලා විග්‍රහ කරනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මෙතන පෙන්වලා මෙතන මේ විග්‍රහය කරන්න ඉස්සලා භාග්‍යවතුන් වහන්සේ විඥානං කියන නිපතිනේ එතන කතා කරන්නේ. රුප්පති වේදේති සංජානන සංකතං අபிසංකරති විජානාති කියන අර්ථය හැර විඥානං කියන අර්ථයෙන්ුයි මෙතන භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ. එතකොට ඒ කාරණාවෙත් පෙන්වන්නේ දැන ගැනීම කියන නිර්වචනයේට වෙනස් වෙවි දැනගන්නවා කියන අර්ථය කුළු ගන්නලයි විඥානය කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ විවහාර කරන්නේ. ඉතින් මේ තමා මේ කාරණා පහේ අපි කුළු ගන්න මට ඔබට ඉස්මතු කරන්න ඕනේ උන කාරණා ටික. ඉතින් මේ කෘත්‍ය මේ විදිහට ප්‍රායෝගික වීම තුල කියන කාරණාවෙන් මම ඔබට යම් කාරණා ටිකක් ඇහුවොත් පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේ පිරිසින් දකින්න කියන්නේ මොනවද? ලෝකේ ඉන්න කෙනාට කරන විග්‍රහය මොකද්ද? පිරිසින් දත යුතු දහම් කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන පිරිසින් දැකීම. එතකොට දුක්ඛාරය සත්‍ය විග්‍රහ කරද්දී පංච උපාදානස්කන්ධේ පිරිසින් දැකීම. ඒ මොකද්ද? දුක්ඛාරය සත්‍ය. ඒ දුක්ඛාරය සත්‍ය. එතකොට පංච උපාදානස්කන්ධයයි පිරිසින් දැකීම කෘත්‍ය කතා කරන්නේ. භාග්‍යවතුන් මේ විදිහට තමයි දේශනා පෙන්වන්නේ. හැබැයි ලෝකේ ඉන්න කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ කියනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අර්ථයෙන්ුයි භාග්‍යවතුන් වහන්සේ පිරිසිංය සූත්‍රය. එතකොට දැන් පින්නතුනි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මොකක්ද? මොකක් හෝ යෙදීමක් නේ. දැන් රූප වේදනා සංඥා සංකාර අපි විග්‍රහ කරගත්තනේ කොයි විදියේද කියලා. එතකොට දැන් රූප වේදනා සංඥා සංකාර කියන කාරණා ඒ විග්‍රහ කරගත්ත විදිහත් එක්ක රුප්පති වේදේති මේවා විග්‍රහ කරගත්ත විදිහත් එක්ක කොතනකටවත් බාහිරට එකතු වෙන්න පුළුවන්ද?
මේ භාග්‍යවතුන් වහන්සේ පෙන රූප වේදනා සංඥා සංකාර විඥාන වලට අපි දැන් විග්‍රහ කරගත්ත බඩගින්නෙන් රූපය. බඩගින්න කියන කාරණා රූපය කියලා විග්‍රහ කරනවා. ඊළඟට වේදනාව සැප දුක වශයෙන් ඒ ගැන මම ඔබට අර්ථ විශ්ලේෂණයක් කරා. මේ එක අර්ථ විශ්ලේෂණය කිරීම තුළ මේ එක කාරණාවකටවත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහ බාහිර හොයන්න තියෙන එකක්ද? මම ඔබෙන් ඇහුවොත්. ඔබට මම පෙන්වනවා රූපති කියලා භාග්‍යවතුන් කෙතකින්ද රූපය වන්නේද කියලා බඩගින්න පිපාසය කියන අර්ථයෙන් පෙන්වලා ඒ පෙන්වීම තුළ පෙන්වන්නේ මොකක්ද කියන එක මම ඔබට විග්‍රහ කරා. ඒතකොට මම දැන් ඔබෙන් අහනවා එහෙමනම් ඒ පෙන්වීම එක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා මේ කාරණා පහ බාහිර හොයන්න තියෙන එකක්ද බාහිර පැත්තෙන් අර්ථ ගැනීමක් කරන්න පුළුවන් කාරණාවක්ද පෙන්වන්නේ. මොකද බඩගින්න නිසා නම් අන්න පුළුවන්. ඒතකොට සැප දුක නිසා නම් වේදනාව අන්න පුළුවන්. ඉතින් වංගතුන ශ්‍රේණි පෙන්වීමක් නෙවෙයි පෙන්වන්නේ. නිල් රතු කහ කියන විනිශ්චය නිසා නම් සංඥාව අන්න පුළුවන්. භාගතුන ශ්‍රේණි එක්කින් නෙවෙයි පෙන්වන්නේ. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාව මොන පැත්තෙන්ද භාගතුන පෙන්වන්නේ? ආධ්‍යාත්මයේ පැත්තෙන් පෙන්වන්නේ. ආධ්‍යාත්මයේ යම් ඉස්මතු වීමක් ඇද්ද? ඒක විග්‍රහ කරන භාගතුන් වහන්සේ රූපණේ අර්ථයෙන් නම් බඩගින්න පිපාසය කියන අර්ථයෙන් එවැනි ඉස්මතු වීම. එතකොට ඒ ඉස්මතු වීම තුළ සැපදුක නම් විඳින්නේ ඒ සැපදුක විඳිනවා කියන අර්ථයේදී භාගතුන් වහන්සේ විග්‍රහ කරනවා. විඳීම කියන කාරණාව වෙනුයි රූපණේ කියන කෘත්‍යයක් කරනවා නම් විඳීම කියන කෘත්‍ය වීම වෙනුයි සැපදුක කියන කාරණාවට යන්නේ. ඉතින් මේ පින්නතුනි මේ විදිහට මේක භාගතුන් වහන්සේගේ පෙන්වීමම අපි ඉස්මතු කරගත්තාම කොතනකටවත් යන්න පුළුවන්ද පින්නතුනි බාහිර කිසිම කාරණාවක්. බාහිර කිසිම කාරණාවකට මොකක් හරි තාත්වික බවක් යොදලා කතා කරන්න පුළුවන්ද රූප වේදනා සංඥා සංකාර විඥාන. පංච රූප උපාදානස්කන්ධ නෙවෙයි මේ කතා කරන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. කොතනකවත් යන්න පුළුවන්ද රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොට බාහිරත් එක්ක මොනම හරි පටලැවිල්ලකින් අපිට කතා කරන්න පුළුවන්. මොකද භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ නිසා කියන අර්ථය අතහැරීමකින් පෙන්වනවා. නිසා කියන එක යොදන්න බැරි විදිහට පෙන්වන්නේ. අරක නිසා මේක වෙනවා කියන අර්ථයෙන් නෙමෙයි පෙන්වන්නේ. රුප්පණේ කියන කෘත්‍ය වීමයි සීතල කියලා ලෝකයා විනිශ්චයකට යනවා. බඩගින්න කියලා විනිශ්චයකට යනවා. විඳීම කියන කෘත්‍ය එනකොට සැප වශයෙන් විඳීම විනිශ්චයකට යනවා. දුක් වශයෙන් විනිශ්චයකට යනවා. හැබැයි වෙන්නේ මොකද්ද? විඳීම කියන කෘත්‍යයක් වෙන්නේ. විඳිනවා කියන කෘත්‍යයක් වෙන්නේ. ඒත් එක්කම පින්නතුනි මේ විදිහ අපි මේ රූප වේදනා සංඥා සංකාර විග්‍රහය තුළ ඔබ හිතලා බලන්න මොකක් හරි තාත්වික බවක් කතා කරන්න පුළුවන්ද රූප වේදනා සංඥා සංකාර විඥාන බැහැ. මේ එක කාරණාවකටත් විග්‍රහ කරගන්න. මේ පෙන්වීම පින්නතුනි බුදුවරුන්ට ආවේනික පෙන්වීම. ඒ වගේම පින්නතුනි රූප වේදනා සංඥා සංකාර වෙනස් විදියකට යනවා නම් ඔබ මතක තියාගන්න අර වේදේ විදිහට හෝ අර අන්‍ය විමුක්තිකාමී සමාජයයි ගිය විදිහකට තමයි යනවා වෙන්නේ. මොකද භාග්‍යතුන් වහන්සේගේ පෙන්වීම මෙන්න රූප වේදනා සංඥා සංකාර වලට පෙන්වීම. බාහිරත් එක්ක කිසිම සම්බන්ධයක් නැතුව හැබැයි බාහිර කියන කාරණාව පැනවීම ආධ්‍යාත්මයෙන් බවෙනුයි භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ. බාහිර කියන කාරණා ඔබට අර අර්ථ විශ්ලේෂණ හොඳට හිතලා බලන්න. කාරණාවෙනුයි පෙන්වන්නේ. එතකොට දැන් පින්නතුනේ මේක සැබෑ ප්‍රශ්නයක් වුණොත් තමන්ගේ සැප කියන විඳීමක් විනිශ්චයක් ආවනම් විනිශ්චයක් ආවනම් මොකද්ද එහෙනම් වෙලා තියෙන්නේ? විඳීම කියන කෘත්‍යයක් වෙනවා. ඒ කෘත්‍යය සැප වශයෙන් විනිශ්චයක් වෙනවා. මම ඔබෙන් ඇහුවොත් ඒ විඳීම කියන භාග්‍යවතුන් වහන්සේ පෙන්වන කෘත්‍ය ඒ අවස්ථාවේ ඉස්මතු වුණා නම් ඒ අවස්ථාවේ මේ භාග්‍යවතුන් වහන්සේගේ පරියාය තමන් යොදා ගත්තා නම් එතනට පින්නතුනේ කොතනකටවත් ආයි තාත්වික බවක් යම් මොකක් හෝ විග්‍රහයක් මොකක් හෝ අර්ථ ගැනීමක් කරගන්න පුළුවන් දෙයක්ද මේක? හෙවිල්ලක්ම විතරයි නේද? විතක්ෂණයක් විතරයි නේද? ලැබිලා විතක්ෂණයක වීමක්ද බලාපොරොත්තු වෙන්නේ නැත්නම් විතක්ෂණය තුල කෝ කියලා හෙවීම තුල ඊතර වීමක්. ඊතර වීමක් නේද? අනුපලබ්බියමානෝ කියලා භාග්‍යවතුන් වහන්සේ කියනවනේ. මේක ලැබෙන්නේ නැහැ. හෙවීම තුල මොකද්ද වෙන්නේ? ඥානෙ ඉස්මතු වෙනවා. ඉස්මතු වෙන ඥානෙ දකින්නේ මොකද්ද ඊට පස්සේ? මෙන්න මේ කල විග්‍රහයමයි ප්‍රායෝගික. වෙන මොකුත් කාරණාවක් නෙවෙයි. මේ කල විග්‍රහය ප්‍රායෝගික වීම කෘත්‍ය මම ඔබට දැන් සංකතයේ අபிසංස්කරණය වීම කියන කෘත්‍යයෙන් කතා කරන්න. පින්නතුනි ලෝකයාගේ අසුරු කිරීම මොකද්ද? ලෝකයාගේ අසුරු කිරීම අපි කතා කරමු. පෘථග්ජන කෙනාගේ අසුරු
භාග්‍යවතුන් වහන්සේ නිත්‍ය ධර්මතාවයක් ලෝකෙ පෙන්වනවාද කොතනකවත් පෙන්වන්නේ අපිට හරි නිත්‍ය ධර්මතාවය මොකක් හරි පෙන්වන්න පුළුවන්. ඔබට මං ඇස පෙන්වන්න කියලා කතා කරලා තියෙනවා. මේ ඉස්සර දේශනාවල කන පෙන්වන්න කියලා, සද්දේ පෙන්වන්න කියලා කතා කරලා තියෙනවා. මේ එකක්වත් තමාව පෙන්වන්න කියලා කතා කරලා තියෙනවා. ඒ එකක්වත් පෙන්න ගන්න පුළුවන් ඒවද? පෙන්න ගන්න පුළුවන් ඒව නේ. ඒ වගේම පින්නතුනේ මෙතන සංකතයේ අபிසංස්කරණය කියන කාරණාවෙනි මේ විග්‍රහයක් කරන්න හදන්නේ. පින්නතුනේ ලෝකයා කියන කෙනා ඇසුරු කරන්නේත් මොකද්ද? සංකතයේ අபிසංස්කරණය වීම. හොඳට අහන්න. බුදුරජාණන් වහන්සේ අවසානට කියන්නේ මොකද්ද? සබ්බේ සංඛාරා අනිත්‍යාති යදා පඤ්ඤාය පස්සති අතනි විඤ්ඤති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධි. පින්නතුනේ මෙන්න මේ සංඛාර කියන කෘත්‍ය වීම පෙන්වන එකම සූත්‍රය තමයි බුද්ධ දේශනාවේ මේ කජ්ජනීය සූත්‍රය. එතකොට ලෝකයා ඇසුරු කරන්නේ මොකද්ද? සංකතයක්. ලෝකයා ඇසුරු කරන්නේ සංකතයේ අபிසංස්කරණය වීමක් නෙවෙයිද? ලෝකයා ඇසුරු කරන්නේ සංකතයේ අபிසංස්කරණය වීමක් නෙවෙයි. ශේක කෙනා ඇසුරු කරන්නේ සංකතයේ අபிසංස්කරණය වීමක්. ලෝකයා ශේක කෙනක් කියලා දැන් බෙදුවේයි අපි එහෙනම්. බෙදුවේ ලෝකයා සංකතයේ අபிසංස්කරණය වීම ප්‍රායෝගික නැති නිසා ලෝකයා කියන කාරණාව අපි යෙදුවා. ඔය කාරණාව ප්‍රායෝගික වීම ශේක කියන යෙදීම වුණා. එච්චරයි. එහෙම නැතුව ලෝකයාට සංකතේ නෙවෙයි ලෝකයාට අමුතු ධර්මතාවයක්. ඉතින් ලෝකයා කියලා ආරය කතා කරන්න තියෙන්නේ සංකතේ අபிසංස්කරණය කෘත්‍ය ප්‍රායෝගික නැති නිසා. නැති නිසායි ලෝකයා කියලා කතා කරන්නේ. හැබැයි ලෝකයා කියන කාරණාවට වෙන්නේ මොකද්ද? වෙන්නේ මෙම කෘත්‍යය. වෙන්නේ රූපේ රූපයක් පිණිස සකස් කිරීම, වේදනාව වේදනාවක් පිණිස සකස් කිරීම, සංඥාව සංඥාවක් පිණිස සකස් කිරීම, දැන ගැනීම වෙනස් වෙවි දැන ගැනීමක් පිණිස සකස් වීම. මෙච්චර තමයි වෙන කෘත්‍යය. ඒ කාරණාව ප්‍රායෝගික නොවීම නිසා මොකද්ද වෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන විද්‍යාමාන වෙනවා. එතකින් පෘථග්ජන කියලා අපිට නම් කරන්න තියෙනවා. මේ තමයි පින්නතුනේ මේ පෘථග්ජන කියලා නම් කිරීමේ පෘථග්ජන කෙනෙක් ඉන්නවා කියලා නම් කිරීමේ කෘත්‍යය. ඊළඟට ශේක කෙනාටත් වෙන්නේ මොකද්ද? ඔය කෘත්‍යයම තමයි වෙන්නේ. ශේක කෙනාට අමුතු එකක් වෙනවනේ. ශේක කෙනාට ඊළඟට මම ඔබට ඒක භාග්‍යවතුන් වහන්සේම පෙන්නනවා මම ඒක විග්‍රහ කරන්න. ඊළඟට ශේක කෙනාට කියලා මොකද්ද වෙන්නේ? ශේක කෙනාටත් වෙන්නේ සංකතේ අபிසංස්කරණය වීම. ඉතින් ඒක එතකින් ප්‍රායෝගික නිසා රූප වේදනා සංඥා සංකාර විද්‍යාමාන වෙන්නේ නැහැ. එතකින් ශේක කියනවා. එහෙම නැත්නම් පෘථග්ජන කෙනාට වෙනම ධර්මතාවයක් ශේක කෙනාට නෑ. එහෙම එකක් නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ප්‍රශ්නේට පිළිතුරක්ද නැත්නම් ප්‍රශ්නේද? ප්‍රශ්නේ පෙන්වන්නේ. ඉතින් ප්‍රශ්න දෙකක් වෙන්න බෑ. ලෝකයාට එක ප්‍රශ්නයක්, ශේක කෙනාට වෙන ශේක වුණාම ඒ ප්‍රශ්නේ නෑ වෙන ප්‍රශ්නයක්. ඉදිරියට නිවනට යන්න. නෑ එහෙම එකක් නැහැ. එහෙම එකක් දේශනාවේ කොතනකවත් වෙන්නේ පෙන්වීම නෑ. එතකොට පින්නතුනේ දැන් අපි දැන් මෙන්න මේ කාරණාව දැන් පින්නතුනේ මම ඔබෙන් ඇහුවොත් රූපේ රූපයක් පිණිස සකස් වීම නම් වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. වේදනා වේදනාව පිණිස සකස් වීම නම් වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. හඳුනා ගැනීම පිණිස සකස් වීම නම් වෙන්නේ ඒ කියන්නේ මොකද්ද? සංකතය කියන කෘත්‍ය අபிසංස්කරණය වෙනවා. එතකොට අபிසංස්කරණය වීම මොකටද කතා කරන්නේ? සංකතය. එහෙනම් අபிසංස්කරණය වීම කෘත්‍යයෙන් සංකතය. එතකොට අபிසංස්කරණය වෙන්නේ මොකද්ද? අபிසංස්කරණය වෙන්නේ සංකතය. සංකතය කියන නිර්වචනයේ කෘත්‍යකුයි අபிසංස්කරණය වීම කියලා කතා. ඒක මොකද්ද? රූපේ රූපයක් පිණිස සකස් කිරීම, වේදනාව වේදනාවක් පිණිස සකස් කිරීම, සංඥා සංඥාවක් පිණිස සකස් කිරීම, සංකාර සංකාරයක් පිණිස වෙනස් වෙවි දැන ගැනීමක් පිණිස සකස් වීම. ඉතින් මේ කාරණාව ප්‍රායෝගික නොවීම නිසා රූප වේදනා සංඥා සංකාර විද්‍යාමාන වෙනවා. ඒන් ද්වේතාව වේදනවා, මැනීම බෙදීම වේදනවා. එතකොට මේ කාරණාවෙම ප්‍රායෝගික වීම කියනකොට ශේක කියලා කතා. ඔන්න භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ අර්ථ විශ්ලේෂණය කළ විග්‍රහය භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා ඊළඟට තත්‍ර භික්කවේ සුතවා ආර්ය ශාවකෝ. ඔන්න මහන්නේ ශ්‍රුතවත් ආර්ය ශාවක තත්‍ර භික්කවේ සුතවා ආර්ය ශාවක ඉති පටිසංකති. මෙසේ පටිසංකති. මේ පටිසංකත වීම මෙසේ කියන නිර්වචනය යොදලා භාග්‍යතුන් වහන්සේ කතා කරන්නේ. එතකොට කවුද මේ ආර්ය ශාවක? දැන් ආර්ය ශාවක මෙසේ කියලා කතා කරන්න ඉස්සෙල්ලා කර විග්‍රහයයි ඔබට මම ඒ විග්‍රහයයි අර්ථ විශ්ලේෂණයක් කරේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඊළඟට කියනවා තත්‍ර භික්කවේ සුතවා ආර්ය ශාවකෝ. මේ පෙන්වීම මෙපමණ වෙලා කතා කළ පෙන්වීම සුතවා ආර්ය ශාවක ඉති පටිසංකති. මෙසේ මේ පටිසංකත වීම අහංකෝ ඒතරයි රූපේන කජ්ජාමි. මම වීම
ඒ තරයි කියනකොට පින්නතුනේ යෙදීම කියන අර්ථයෙන්. එතකොට වර්තමානයේ කියලා කතා කරන්න බෑ. මොකද නිරුත්තිපත් සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ වෙනම අතීත අනාගත වර්තමාන කතා කරනවා. වර්තමානයේට වෙනම කාරණාවක් කතා. ප්‍රත්‍යෝපන්න කියලා කතා කරන්නත් බෑ. ඒ තරයි කියන නිර්වචනයේට අපි යොදාගමු. දැන් කියන අර්ථයෙන් හෝ එහෙම නැත්නම් යෙදෙන යෙදීමක් ඇද්ද ඒයින් තමයි ඒ යෙදෙන යෙදීමක් කියන කාරණාවෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ ඒ තරයි කියලා කතා කරන්නේ. එතකොට අහං කෝ ඒ තරයි රූපේන කජ්ජාමි. මම වීම කියන කෘත්‍ය ඒ තරයි රූපේන කජ්ජාමි. මම වීම කියන කාරණාව ඒ කාරණාවෙන්ම රූපේන කජ්ජාමි. රූපේන කජ්ජාමි කියනවා. රූපේ කියන කාරණාවෙන් කජ්ජාමි කියනකොට අනුභව වෙනවා. අනුභව වෙනවා කියනකොට පින්නතුනි අනුභව වෙනවා කියනකොට ඔබ යොදා ගන්න නිර්වචනය මොකද්ද? පරිහරණය වීම. ඒ කියන්නේ සේවීමට පරිහරණය වීම. සේවීමට පරිහරණය වීම කියන අර්ථය අහංකෝ රූපේන කජ්ජාමි. මම වීම ප්‍රායෝගික අවස්ථාවෙන් මම වීම රූපේන කජ්ජාමි. එතකොට රූපේන කජ්ජාමි මොකටද පෙන්වන්නේ? මම වීම කියන කාරණාව. මම වීම කියන කාරණා මම වූ කලී මම වීම මේ කෘත්‍යයටයි රූපේන කජ්ජාමි. එතකොට එහෙනම් මම වීම රූපේන කජ්ජාමි නම් පින්නතුනි මොකද්ද මොකක් හරි අර්ථයක් යොදන්න පුළුවන්ද මම කියන කාරණාවට? මම වීම රූපේන කජ්ජාමි නම් එහෙම නැත්නම් මම කියන කාරණාව යෙදීම රූපේන කජ්ජාමි වීම කොහොමද කතා කරන්නේ? රූපේන කජ්ජාමි කියලා අරිය ශාවකට ඇයි මෙතන පෙන්වන්නේ? ඉතින් පින්නතුනේ සංකාර කියන කාරණාවෙන් පෙන්වන්නේ රූපයක් පිනේ සකස් වීම කියන කාරණාව සංකතයේ අபிසංස්කරණය වීමක් නම් රූප වේදනා සංඥා සංකාර වලට අර්ථවත් බවක් යෙදෙනවද? වේදනාව පිනේ සකස් වීමක් නම් රූප වේදනා සංඥා සංකාර කියන කෘත්‍ය වීම පින්නතුනේ මොකක් හරි තාත්වික බවක් යොදන්න පුළුවන්ද? මේ එකකටවත් තාත්වික බවක් යොදන්න බැරි නම් මේ එකකටවත් අර්ථවත් බවක් බාහිරත් එක්ක එකතු කරලා යොදන්න බැරි නම් පින්නතුනේ රූප වේදනා සංඥා සංකාර කියන නිර්වචනයේ අර්ථවත් වෙන්නේ මොකක් එක්කද? සංකතයේ අபிසංස්කරණය වීම කෘත්‍ය ප්‍රායෝගික නොවීම. හැබැයි සංකතයේ අபிසංස්කරණය වීම කෘත්‍ය පින්නතුනේ ධර්මතාවයක් මිස කෙනෙකුට ප්‍රායෝගික වෙනව නෙමෙයි. කෙනෙකුට ප්‍රායෝගික වෙනවත් මාර්ගයට ප්‍රායෝගික වෙනවත් කාරණාව නෙවෙයි. රූපයක් පිනේ සකස් වීම කියන කෘත්‍ය පින්නතුනේ රූප වේදනා සංඥා සංකාර කියන කාරණාව විද්‍යාමාන නොවීම කියන කෘත්‍යනුයි රූපයක් පිනේ සකස් වීම කියන නිර්වචනේ කතා කරන්න තියෙන්නේ මේ භාග්‍යවතුන් වහන්සේගේ පෙන්වීමත් එක්ක. එතකොට తත්‍ර බික්කවේ සුතවා ආර්ය ශාවකෝ. తත්‍ර බික්කවේ මේ සුතවත් ආර්ය ශාවකයා මෙසේ ඉතිපටි සංකති. මේ ඉතිපටි සංකති කෘත්‍ය මම වීම කියන කාරණා ඒ තරයි රූපේන කජ්ජාමි. මම වීම කියන කාරණාව ඒ කෘත්‍යයෙන්ම කජ්ජාමි අනුභව වෙනවා. කජ්ජාමි කියනකොට අනුභව වෙනවා. අනුභව වෙනවා කියන කොහොමද? පරිහරණයෙන් සේවීමටපත් වෙනවා කියන අර්ථයෙන් මෙතන කජ්ජාමි කියන කාරණාව කතා කරන්නේ. ඉතින් මේ විදිහට තමයි වේදනාවත්, මේ විදිහට තමයි සංඥාවත්, මේ විදිහට තමයි සංකාර, මේ විදිහට තමයි විඥානයත්. එතකොට පින්නතුනි දැන් මේ කාරණාව මේ විදිහට වෙනකොට ඒ කාරණාවේ එතකින්ම පච්චුප්පන්න ධර්මතාවයක් කියන එක කුළු ගැන්වෙනවද නැද්ද? එතන ඒ කාරණාවේ හිත පිහිටන කෙනෙකුට. යම් කෙනෙක් ඔය කෘත්‍යයෙන් හිත පිහිටියා නම් ඒ කෙනාට පින්නතුනි පච්චුප්පන්න කියන ධර්මතාවය නොවේද කතා කරන්නේ. ඉතින් තත්ත්ව විපස්සති නෙවෙයිද? ඉතින් තත්ත්ව විපස්සති කතා කරන්නේ ඇයි තත්ත්ව විපස්සති කතා කරන්නේ? ඇයි පච්චුප්පන්න කියලා කතා කරන්න ඕනේ එතන? පින්නතුනි මොකක් හෝ යෙදීමක් වෙන බඩගින්න පිපාසය පාට හඳුනා ගැනීම මොකක් හරි දැන ගැනීම මොනම හෝ යෙදීමක් වීම රූපයක් පිණිස සකස් කිරීමක් නම් වෙන්නේ. ඒන් රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වේදනාව පිණිස සකස් වීම නම් වෙන්නේ. ඒන් රූප වේදනා සංඥා සංකාර විඥාන නම් සංඥා හඳුනා ගැනීම පිණිස සකස් වීම නම් වෙන්නේ. ඒන් රූප වේදනා සංඥා සංකාර විඥාන නම්. පින්නතුනේ ඔය කතා කරපු කාරණා එකටවත් තාත්වික බවක් කතා කර හැකිද? ඒ වගේම මොකක් හරි අර්ථයක් යොදලා කතා කර හැකිද? ඉතින් පින්නතුනේ මේ කෘත්‍යනේ කජ්ජාමි වෙන්නේ. මේ කෘත්‍යයෙන් නෙවෙයිද කෙනෙක් කියන අර්ථාන්විත බව යෙදිලා කියන කාරණා පරිහරණය වෙලා යන්නේ මේ අර්ථයෙන් නෙවෙයිද? පරිහරණය වෙලා යන්නේ ඔය අර්ථයෙන්. එතකොට ඔය අර්ථයෙන් පරිහරණය වෙලා යනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාව අර්ථවත් දෙයක්ද? මම ඔබෙන් අහනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා එතකොට අර්ථවත් දෙයක්ද?
කතා කරන්න බැහැනේ මොකක් හෝ යොදලා හරි කතා කරන්න පුළුවන්. කතා කරන්න පුළුවන් යොදලා රූපන් රූපත්තය සංකතං අபிසංකරෝති අතහැරියොත්. වේදනා වේදනත්තය සංකතං අபிසංකරෝති අතහැරියොත් කතා කරන්න පුළුවන්. අතහැරියොත් අතහැරපු තැනම විද්‍යාමාන කරලා ඉවරයි රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඒකයි මම අර ඔබට පුතග්ජනසේක කියන කාරණාවත් කතා කරලා සංකතේ කියන කාරණා කෘත්‍යයක් පෙන්නලාම ඒ විග්‍රහය කරේ. දැන් පින්නතුනි මේ කෘත්‍යය නම් වෙන්නේ රූප වේදනා සංඥා සංකාර කියන අර්ථවත් බව යෙදීම මම ඔබෙන් ඇහුවොත් ඒ යෙදීම ප්‍රායෝගික අවස්ථාවෙන් හජ්ජාමි. ප්‍රායෝගික අවස්ථාවෙන් පරිහරණයෙන් සෙවීම රූපයක් පිණිස සකස් වීම නම් සකස් වීම කියන කෘත්‍ය වීම රූප වේදනා සංඥා සංකාර විඥාන නම් මේකට පින්නතුනි මොකක් හෝ ගම්ම්‍ය මොකක් හෝ තාත්වික බවක් අය කතා කරා මේක කෙනෙක් කියලා කතා කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියලා කතාවක් හරි මේ දෙකේ එකක්වත් කෙනෙක් කියලා කතා කරන්න බෑනේ උ කෙනෙක් නෙවෙයි කියලා හරි කතා කර හැකිද මේ විග්‍රහ දෙකම නිෂ්ප්‍රභා නේද මේ විග්‍රහ දෙකම නිෂ්ප්‍රභා නම් පින්නතුනි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කෘතියෙන් සංකාර කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ සකස් වීම පෙන්වන්නේ රූපයක් පිණිස සකස් වීමක් නම් වෙනවා කියලා වෙන බව පෙන්වන්නේ වේදනාව පිණිස සකස් වීමක් කියන කාරණාව නම් වෙන බව පෙන්වන්නේ ක්‍රියාවක හට ගැනීමක් දැන් මෙවට ක්‍රියාවල් කියලා දාන්න එපා ක්‍රියාව කියනකොට දැන් ඒ නිත්‍ය නේද? ඒ කියන්නේ ඒ ක්‍රියාව හැමදාම ක්‍රියාවක් හැටියට පවතිනවා. දැන් ක්‍රියාවක හට ගැනීමක් කියන අර්ථයෙන් රූපයක් පිණිස සකස් වීම වේදනාව පිණිස සකස් වීම ක්‍රියාවක හට ගැනීමක් පමණයි ක්‍රියාවක් කියලා දාලා අමුතු එකක් කුළු ගන්න එපා ඊට පස්සේ ක්‍රියාව නිට්ටියද නැද්ද ක්‍රියාව නිට්ටියයිද දැන් ක්‍රියාව නිට්ටියයි නම් කොහොමද ක්‍රියාව අපි දැම්ම නිට්ටිය කරනකොට කොහොමද එහෙනම් ශේක කෙනා සංකතය පච්චුප්පන්න දකින ධර්මතාවය බොරුනේ ඒක වැරදි වෙනවනේ එතකොට එහෙමනම් ක්‍රියාවලියක් කියන අර්ථය අපි බලන්න මොකක් හරි නිර්වචනයක් යොදනවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ හේතුඵල දාමට සූත්‍රයේ මේ වලට සසඳෙනවද ගැලපෙනවද කියලා බලන්න ලෝකේ වචනයක් යොදද්දී. එතකොට පින්නතුනි මොකද්ද කතා කරන්න තියෙන්නේ ක්‍රියාවක හට ගැනීමක් වශයෙන් නම් පින්නතුනි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා වීම රූපයක් පිණිස සකස් කිරීම වේදනාව පිණිස සකස් කිරීම නම් ඒට තාත්වික අර්ථයක් දීමට නොහැකි නම් මම ඔබෙන් දැන් ඇහුවොත් රූපේ නිට්ටියද අනිත්‍යද රූපේ නිට්ටියද අනිත්‍යද දැන් රූපපතිත් අතහරින්නකෝ මම අහනවා රූපයක් පිණිස සකස් වීම නම් සංකාර කියන අර්ථය වේදනාව පිණිස සකස් වීම නම් හඳුනා ගැනීම පිණිස සකස් වීම නම් සකස් වීම පිණිස සංකතේ අபிසංස්කරණය වීම නම් දැන ගැනීම වෙනස් වෙමින් දැන ගැනීමක් නම් වීම මම අහනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කෘත්‍යයත් එක්ක රූපේ නිට්ටියද අනිත්‍යද පින්නතින අනිත්‍යයි කිය ලෝකේ මට්ටමින් හරි ඔබට නිර්වෘල් භාවයක් නැද්ද මේක නුවණක දැක්මක් ඒක ඇත්ත නමුත් මම ඔබට මේක කොහොමද වෙන්නේ කියන තැනින් ඔබට විතක්ෂණේ දෙන්නයි මම මේ අර්ථ විග්‍රහයක් කරන්නේ දැන් පින්නතු රූපේ නිට්ටියද අනිත්‍යද කියලා ඇහුවොත් අනිත්‍යද නැද්ද ඔන්න ඔය කාරණාව පින්නතුනි මේ සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ අහනවා මහණෙනි අවසානට රූප වේදනා සංඥා සංකාර වලට අර විදිහට පෙන්වලා පින්නතුනි අවසානට අහනවා තංකින් මඤ්ඤත බික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං බන්තේ යම්පන අනිච්ඡං වාද තං සුඛං වාති දුක්ඛං වා තං සුඛං වාති දුක්ඛං බන්තේ පින්නතුනි දැන් මෙතන භාග්‍යවතුන් වහන්සේ මේ කාරණා විග්‍රහ කරලා රූපේ නිට්ටියද අනිත්‍යද කියලා අහනවා දැන් ඔබෙන් මම ඇහුවොත් මේ අර්ථ විශ්ලේෂණය තුළ රූපේ කියන කාරණාව මෙච්චර භාග්‍යවතුන් වහන්සේගේ පෙන්වීම තුළ බාහිර කිසිම කාරණාවකින් පෙන්වුවද බාහිර කිසිම කාරණාවකින් සංකතයේ අபிසංස්කරණය වීම කෘත්‍ය රූපේ පිණිස සකස් වීම හෝ රූපති වේදේති සංජානාති සංකතං මේ කෘත්‍යයෙන් හෝ රූපේ කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේගේ පෙන්වීම තුළ ආධ්‍යාත්මයේ පැත්තෙනුත් පෙන්නලාද මම වෙනම ප්‍රශ්නයක් අහන්නේ ආධ්‍යාත්මය කියලා දැන් මේ මම කියන්නේ මේක කාටද මම මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පෙන්වීම මම කරන්නේ මොකද්ද මේ ඉන්න කෙනෙකුට නේද කියන්නේ දැන් එතකොට ඉන්න කෙනෙකුට මම අහුවා දැන් මේ පෙන්වූ කාරණා එක්ක බාහිරට භාග්‍යවතුන් වහන්සේගේ මෙතන පෙන්වීමේ මොකක් හරි කුළු ගැන්වීමක් ඉදලා තියෙනවා මේ පෙන්වීම තුළ බාහිර කාරණාවක් ලඝු වෙලා තියෙනවා ඒත් නෑනේ හරි ඕක කොහොම තියමුකෝ පැත්තක
මම දැන් අහනවා ආධ්‍යාත්මයේ පෙන්වීමක් පෙන්වලා තියෙනවද මෙතන? ආධ්‍යාත්මයේ පෙන්වීමක් පෙන්වලා තියෙනවද? පින්නතුනි ආධ්‍යාත්මයේ පෙන්වීම නිෂ්ප්‍රභා වෙන විදිහට නේද භාග්‍යවතුන් වහන්සේ මම වූ කලී මම වීම කියන කාරණාවෙන් පෙන්වන. එහෙනම් මම වීම කියන කාරණාව මම වීම කියන කාරණාව වෙනකොට මම ඉඳලා අර කෘත්‍ය වුණාද නැත්නම් ඒ ක්‍රියාව හට ගැනීමද මම වීම? ඇයි භාග්‍යවතුන් වහන්සේ කොහොමද මෙතන පෙන්වන්නේ? තත්‍ර භික්කවේ සුතවා ආර්ය ශාවකෝ ඉති පටිසංකති. මෙසේ මේ පටිසංකත වීම අහංකෝ ඒතරයි රූපේන කජ්ජාමි. එතකොට මම වීම මම ඌකලී කියන අර්ථයේ යෙදීම රූපේන කජ්ජාමි පෙන්නකොට රූපේන කජ්ජාමි අර්ථයෙන් නම් මම ඌකලී වීම පරිහරණය වීම මං අහනවා ආධ්‍යාත්මයටත් අර්ථයක් ඇවිල්ලාද රූප වේදනා සංඥා සංකාර විඥාන වලින්? බාහිරට නෑ පෙන්න ගන්න බෑ ආධ්‍යාත්මයට. ඒ කියන්නේ ආධ්‍යාත්මේ නිට්ටය. ආධ්‍යාත්මයටන් ඇවිල්ලා තියෙන ආධ්‍යාත්මය කියන කාරණාව තාත්තික නිසා නම් මේ කෘත්‍ය වීම ආධ්‍යාත්මය කියන කාරණාව තාත්තික නිසා නම් මේ කෘත්‍ය වීම පින්නතුනි බුදුරජාන් වහන්සේ පෙන්වන පෙන්වීම වැරදි වෙනවා. හොඳට අහන්න. මෙන්න මේ කෘත්‍ය ප්‍රායෝගික නොවීමයි පින්නතුනි ආධ්‍යාත්මයේ තමා කියලා එදීම. ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව නේද අනෙක් පැත්තට මේ පටිලෝම වශයෙන් මෙතන පෙන්වන්නේ අහංකෝ ඒතරයි රූපේන කජ්ජා මම වීම මම ඌකලී වීම රූපේන කජ්ජාමි. එහෙනම් මම නිසාර ටික වෙනවද ඒ කෘත්‍ය වීමද නැද්ද මම වීම? භාග්‍යවතුන් වහන්සේ මෙතන අහන්නේ අහංකෝ ඒතරයි රූපේන කජ්ජාමි. ඒ මොකද්ද? තත්ත්වකෝ භික්කවේ අරිය ශාවකෝ. අරිය ශාවකයා දකින්නේ. දැන් පින්නතුනි එතකොට මම කියන කාරණාවේදීම නිසාදර කෘත්‍ය නැත්නම් අර කෘත්‍යයෙන්ද මම වීම? අහංකෝ ඒතරයි රූපේන කජ්ජාමි කියනවා මම වීම මම ඌකලී කියන අර්ථයේ යෙදීම පින්නතුනි රූපේන කජ්ජාමි කියන අර්ථයෙන් නම් පෙන්වන්නේ භාග්‍යවතුන් වහන්සේ. එහෙනම් ආධ්‍යාත්මයේ තමා කියලා මේ කය කියන කාරණාවේ ගැනීමට විග්‍රහයක් අපිට කතා කරන්න පුළුවන්ද මේ භාග්‍යවතුන් වහන්සේගේ පෙන්වීමට? එහෙනම් පින්නතුනි ධර්මතාවයක් කියන එකම කියවිලා ඉවරද නැද්ද මෙතන? ධර්මතාවයක් කියන එකම කියවිලා ඉවරයි නේද? අපි බාහිර නෑ ආධ්‍යාත්මය කියලා ගැනීම වෙන්නේ ඇයි? බාහිරට මෙතන කතා අර්ථ විග්‍රහයක් භාග්‍යවතුන් වහන්සේගේ විග්‍රහයක් නෑ මෙතන. හැබැයි අපි ඊට පස්සේ දාන මේක ආධ්‍යාත්මය. ආධ්‍යාත්මය කියන්නේ කවුද කියලා මම ඔබෙන් ඇහුවොත් ආධ්‍යාත්මය කියනකොට තමා කියන කාරණාව එක්ක නේද කතා කරන්නේ. අත්ත කියන කාරණාව එක්ක අත්ත කියන කාරණාව නොදකී අත්ත කියන කාරණාවෙන් නේද ආධ්‍යාත්මය කතා කරන්නේ. එතකොට අත්ත කියන කාරණාවෙන් ආධ්‍යාත්මය කතා කරන්න ගියොත් අත්ත කියන කාරණාව පෙරටු කරගෙන මේ කෘත්‍ය කතා කරන්න ගියොත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට ගැළපෙනවද නොගැළපෙනවද? නොගැළපෙනව නේද? අත්ත කියන කාරණාව පෙරටු කරගෙනද භාග්‍යවතුන් වහන්සේ මෙතන පෙන්වන්නේ පෙන්වීම පෙරටු කරලා අත්ත කියන කාරණාව කජ්ජාමි පෙන්නනවා. මේ පෙන්වීම පෙන්වලා නේද භාග්‍යවතුන් වහන්සේ අත්ත කියන මම කියන කාරණාවෙන් පෙන්වන්නේ පරිහරණය වීම කියන කෘත්‍යය. එතකොට එහෙනම් පින්නතුනි මේක බාහිර කාරණාවක් බාහිර කතා කරන්න පුළුවන් කාරණාවක්වත් ආධ්‍යාත්මය කතා කරන්න පුළුවන් කාරණාවක්වත්ද? එහෙම නැත්නම් ධර්මතාවයක්ද? එහෙනම් වෙන්නේ මොකද්ද ධර්මතාවයක? රූපයක් පින සකස් කිරීම වූ සංකතය අபிසංස්කරණය. රූපයක් පින සකස් කිරීම කියන කෘත්‍ය කතා කරනකොට කතා කිරීම තුළ වෙන්නේ මොකක්ද? සංකතය කියන කාරණාවෙන් අபிසංස්කරණය වීම. සංකතය කියන කාරණාවෙන් අபிසංස්කරණය පෙන්වනකොට භාග්‍යවතුන් වහන්සේ සංකතය කියන කාරණාවෙන් අபிසංස්කරණය පෙන්වීමට කෙනෙක් ලං වෙන්න පුළුවන්. කෙනෙකුට ඈඳෙන්න පුළුවන්ද? කෙනෙක් කියලා යොදා ගන්න පුළුවන්ද? කෙනෙකු ලං වෙන්න හරි පුළුවන්ද මේකට? දැන් මම ඔබෙන් අහනවා ඔය කෘත්‍යයෙන් යම් කෙනෙකුට निराවුල් නම් එයාට රූප වේදනා සංඥා සංකාර විඥාන වලට විද්‍යාමාන බවක් ඒ තුල ඒ කෙනාගේ නුවණ තුල යෙදේවිද? යෙදෙන්න බැහැනේ පින්නද? එහෙම දැන් පින්නතුනි ඒ කෙනායෙන් ඇහුවොත් රූපේද නිට්ටියද අනිත්‍යද? ආයේ පින්නතුනි අනිත්‍ය හැර වෙන දැන්
කොයි පැත්ත නෑ ආධ්‍යාත්මේ නම් යෙදෙනවා මෙහෙමයි කියලා හරි කතා කරන්න පුළුවන්. ආධ්‍යාත්මේ යෙදීමක් නේ. ඒ නිසා ඒක ගැන චුට්ටක් හිතා. එහෙම හරි කියන්න ඉඩක් තියෙනවද? මොකද අහංකෝ ඒතරයි රූපේන කජ්ජාමි කිව්වේ මොකකින්ද? පරිහරණය වීම කියන කෘත්‍යය පෙන්නලයි අහංකෝ ඒතරයි රූපේන කජ්ජාමි කියන්නේ. එහෙම නැතුව මම කියන කාරණාව නිසාරක කියන එක නෙමෙයි භාගතුන්ස් පින්නන්නේ. එතකොට පින්නතුනි දැන් ඒක නම් රූපේ නිට්ටයද අනිත්‍යද කියලා හොත් අනිත්‍යයි කියන අර්ථයේද නැද්ද? ඒ නුවණද නැද්ද? මේ කෘත්‍ය මේ සුතේ නිරවුල් බවින් යම් කෙනෙක් නතු වෙලා නම් සත්‍යයක් දකින්න විමුක්තියක් දකින්න මේ වෙන්නේ මොකද්ද කියන කාරණාවේ මේ කෘත්‍යයි වෙන්නේ කියන කුළු ගැන්වීම නම් තියෙන්නේ චින්තන මෙහෙයවීම තුල භාග්‍යවතුන් වහන්සේට නමුන කෙනෙක් නම් පිරිසිඳ දත යුතු ධර්ම කියන කාරණාවට ලෝකේ මට්ටමේ මොකක් හොයන්න යෙදුන කෙනෙක් හෝ නැමුණ ඒක නම් ඔහුගේ චින්තනයේ ditta sutamato විඤ්ඤාත සියලු කාරණාවෙන් ඔහුට කුළු ගැන්වීම ඔහුගේ චින්තනයේ ඒකම නම් ඒ කෘත්‍යම් පත්‍යයන් නම් එයාගෙන් ඇහුවොත් රූපේ නිට්ටයද අනිත්‍යද එයා අහයි ඊටත් ඉස්සලා ඔබ ඔය මොන රූපේ ගැනද අහන්නේ කියලා. හැබැයි ඔහු පිළිතුරක් දෙවි මොකක්ද අනිත්‍යයි කියලා. ඇයි ඔහු පිළිතුරු දෙන්නේ ඔහුගේ චින්තනයේ. හැබැයි අහන කෙනා මොන රූපේද කියන අර්ථයෙන් තමයි මොන රූපේද කියන අර්ථයෙන් අහනවද කියන එක තමයි ප්‍රශ්නේ. පින්නතුනි ඔන්න ඔය අර්ථේනුයි රූපේ නිට්ටයද අනිත්‍යද අහන්නේ. එහෙම නැතුව පින්නතුනි බාහිර කාරණාවකින් නෙමෙයි රූපේ නිට්ටයද අනිත්‍යද කියලා අහන්නේ. ඔය අර්ථේනුයි පින්නතුනි මේ ඔබට මෙච්චර කරේ අර්ථ විශ්ලේෂණය. මේ පින්නතුනි මේ චින්තන බවිනි රූපේ අනිත්‍යද අනිත්‍යද කියනකොට අනිත්‍යයි කියන විග්‍රහයක් වෙයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අහනවා ඒ සූත්‍රයේම අවසානයේ රූපේ නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි බන්ති අනිත්‍යයි භාග්‍යවතුන් වහන්සේ ඊළඟට යමක් අනිත්‍ය වේ නම් දුකද සැපද දැන් එතන කොහොමද අහන්නේ යම ඇයි පින්නතුනි අනිත්‍ය නම් දුක කියන්නේ අනිත්‍ය නම් ඇයි දුක කියන්නේ ඉතින් ඒ කියන්නේ නිට්ටය නම් සැපයිද ඒ කියන්නේ අනිත්‍ය නම් දුක නිට්ටය නම් සැපයි ඒ කියන්නේ හරි දැන් නිට්ටය නම් සැපයිද අනිත්‍ය දුක නම් දැන් ඔයනේ ප්‍රශ්න තියෙනවනේ පින්නතුනි මෙතන දුක අහන්නේ කොහොමද? පළවෙනිම රූපේ නිට්ටයද අනිත්‍යද? කාගෙන්ද ඒක අහන්නේ? අර කෘත්‍යයේ ප්‍රායෝගිකව නුවණ තියෙන කෙනෙකුනේ. ඒ කියන්නේ සංකතය අபிසංස්කරණය වීම කෘත්‍යයකුයි වෙන්නේ කියන කාරණාවෙන් රූප වේදනා සංඥා සංකාර විද්‍යාමාන වීමක් නැහැ. විද්‍යාමාන නොවෙනවා කියලා කතා කරන්න තියෙන 아무තු ධර්මතාවයක් නෙවෙයි. මම කියන කාරණාව කජ්ජාමී කෘත්‍යයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාව මෙතෙක් කල විග්‍රහයේ චින්තනයක් තියෙන කෙනෙක්ගෙන් අහන්නේ. රූපේ නිට්ටයද අනිත්‍යද කියලා. එයා පින්නතුනි අනිත්‍යයි කියන කාරණා අනිත්‍යයි කියලා කිව්වා. ඊළඟට යමක් අනිත්‍ය වේ නම් දුකද සැපද කියලා ඒක නයන් අහනවා. ඒක නා දුකයි කියලා කියන්නේ ඇයි පින්නතුනි අනිත්‍ය නම් දුකයි කියන්නේ? මොන දුකද මේ කියන්නේ? පින්නතුනි පළවෙනියෙන් ඇහුවේ භාග්‍යවතුන් රූපේ නිට්ටයද අනිත්‍යද කියලා. ඊළඟට දුක අහන්නේ කොහොමද? යමක් අනිත්‍ය වෙන. යමක් කියනකොට මොකද්ද? පැනවීමක් කළානේ. යමක් භාග්‍යවතුන් රූපේ නිට්ටයද අනිත්‍යද කියලා අහලා ඊළඟට දුකක් අහනවද රූපේ නිට්ටයද අනිත්‍යද නම් ඊළඟට රූපේ අනිත්‍ය වේ නම් දුක සැපද කියලා අහන්නේ දේශනාවෙම අහන්නේ යමක් අනිත්‍ය නම් දුක සැපද කියලාද දුකද සැපද කියන කහන්නේ යමක් කියන කාරණාවෙන් නේද යමක් කියනකොට පැනවීමක් කරලාද නැද්ද පැනවීම කරන්නේ කාටද ඊට පෙර රූපේ නිට්ටයද අනිත්‍යද කියලා අහපු කෙනාටයි ඒ නුවණටයි යමක් කියලා පනවලා ඊළඟට අහන්නේ එහෙනම් යමක් කියන්නේ මොකද්ද? ලෝකය කියන කාරණාව පැනවීමනේ. මොකක් හෝ යෙදීමක්නේ. ඉතින් ඒ යෙදීම නේද යමක් කියන කාරණා දුක සැපද කියලා අහන්නේ. එතකොට මම ඔබින් දැන් අහනවා රූපේ අනිත්‍යද අනිත්‍යද කියලා අනිත්‍ය නම් යමක් මම ඒක යමක් අනිත්‍ය වෙන දුක සැපද කියන එක පුංචි වචන කීපයක් එකතු කරලා ඔබට අර්ථ විශ්ලේෂණයක් කරන්න. එතකොට ඔබ කියන්න දුකද සැපද කියන එකට විග්‍රහයක් කරන්න. රූපේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍ය නම් පින්නතුනේ යමක් බවින් පැනවීම අනිත්‍ය වේ නම් මම ඔබෙන් අහන්නේ. යමක් අනිත්‍ය වේ නම් දුක සැපද කියන එක මම අහනවා. යමක් බවින් පැනවීම අනිත්‍ය වේ නම්
භාග්‍යතුන් වහන්සේගේ වචනේ මොකද්ද? යමක් අනිත්‍ය වේ නම්. ඒක මම ඔන්න අර්ථ විශ්ලේෂණය කරන ওই වචන තුන. යමක් අනිත්‍ය වේ නම් කියන එක මම අර්ථ විශ්ලේෂණය කරනවා. යමක් බවින්. ඇයි යමක් බවින් කියලා මම කතා කරන්නේ? යමක් කියනකොට තාත්වික බවක්, අර්ථාන්විත බවක් කුළු ගැන්නුවනේ. යමක් බවින් පැනවීම අනිත්‍ය වේ නම් අනිත්‍ය ධර්මතාවයේ යමක් බවින් යෙදුනොත් සැපක්ද සකස් වීම දුකක්ද සකස් වීම. ආයි විග්‍රහ කරනවා යමක් අනිත්‍ය වේ නම් දුකද සැපද. මේක ගොඩ දෙනෙට තියෙන ප්‍රශ්නයක්. ඇයි එහෙම අහන්නේ කියන එක. ඒක අමුතු දුකක් හොයන්න හදනවා. මේක අහන්නේ පින්නොතේ පෙර අනිත්‍ය ධර්මතාවය පෙන්වලා ඒකට පිළිතුරු දුන්න නුවණ තියෙන කෙනාට ඊළඟට අහනවා යමක් කියන කාරණාවෙන් පනවලා අහනවා. මම ඔබට ඒකට අර්ථ විශ්ලේෂණයක් කරනවා. යමක් අනිත්‍ය බවින් පැනවීම අනිත්‍ය වේ නම් අනිත්‍ය ධර්මතාවය. ඇයි අනිත්‍ය ධර්මතාවය කියන්නේ? පෙර කතා කරානේ, පෙර නුවණ ඉස්මතු කරා එක කියලානේ. එතකොට යමක් බවින් පැනවීම අනිත්‍ය වේන. මොකද දුක කියන කාරණාව අහන්නේ පනවලානේ යමක් බවින්. එතකොට යමක් බවින් පැනවීම අනිත්‍ය වේනම් අනිත්‍ය ධර්මතාවය යමක් බවින් යෙදුනොත් සැපක්ද සකස් වීම දුකක්ද සකස් වීම. ඔබට දැන් මොකද්ද කියන්නේ? අනිත්‍ය ධර්මතාවයේ යමක් බවින් යෙදුනොත් පින්නතුනේ සැපක්ද දුකක්ද පින්නතුනේ? පංච උපාදානස්කන්ධ දුක්ඛ කියනකොට යමක් බවින් යෙදුනොත් සැපද දුකද? දුක නේද පින්නතුනේ කතා කරන්න තියෙන්නේ. ඉතින් මොකද ඒ බව අහගෙන ඉන්න ශ්‍රාවකෝ බ්‍රාහ්මණෝ කාටෝ ඒ බව අහගෙන ඉන කෙනාට මේ කියන්නේ පිරිසින් දත යුතු දහම් මොනවද මේවා අහගෙන මේ එන කෙනා ඒ කෙනාට මේ මෙවැනි ගැඹීර දේශනාවක් කරන්න භාග්‍යවතුන් වහන්සේ. අදාව කෙනාට කරන එකක් නෙවෙයිනේ මේ. එතකොට දුක කියන කාරණා යමක් බවින් පැනවීම අනිත්‍ය වේ නම් අනිත්‍ය ධර්මතාවයේ යමක් බවින් පැනවුනොත් යෙදුනොත් සැපක්ද සකස් වීම දුකක්ද සකස් වීම. ඔබටත් පින්නතුනේ දුකයි කියන කාරණාව නෙවෙයි විග්‍රහය. මේක සුතේ නිරවුල් කරගන්න ඕනේ. ඊළඟට යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ කියලා පින්නතුනි ගැනීම වේවිද කියලා මම අහනවා. ඒක නා වේවිද? බුදුරජාණන් වහන්සේ කියන එකම නෙවෙයි මම ඊට එහා ඔබට තවත් අපි අඥානවන්ත බව කියන කාරණායි මම තවත් අපි පල්ලහැට ගිහිල්ලා කතා කරගෙන ඉහළට එමු බුදුරජාණන් වහන්සේ ළඟට එමු අපි අඥානවන්තයි කියන අර්ථයෙන් මම ඔබෙන් අහනවා යමක් අනිත්‍ය නම් දුක නම් පින්නතුනි මම යමක් රූපේ කියන කාරණාවෙන් අනිත්‍ය පෙන්වලා යමක් බවින් දුක සැප දහලා අනිත්‍ය දුක පෙන්වුවම් පින්නතුනි මේකනම් ධර්මතාවය මේකනම් යෙදීම ඒක පින්නතුනි මම මගේ කියලා ගන්න සුදුසුද කියන කාරණාව අහන්න මම ඔබෙන් අහනවා යෙදෙන ධර්මතාවයේ අර වැන්නක් නම් ඔබට මම ඉස්සෙල්ලා කතා කරා ඒක ආධ්‍යාත්මයටත් බාහිරටත් කතා කරන්න පුළුවන් එකක්ද කියන එක. හැබැයි මම ඔබට ඊටත් ඉස්සෙල්ලා කිව්වා පෘථජ්ජන වීම විග්‍රහයක් මොකද්ද? ශේක විග්‍රහයක් මොකද්ද කියන එක. බුද්ධ දේශනාවේ. එතකොට දැන් ඔබෙන් අහුවොත් මෙවැනි ධර්මතාවයක් නම් යෙදෙන්නේ පින්නතුනි මම ඌ කලි මම වීම කියන කාරණාවත් මම ඔබට පෙන්වව භාග්‍යතුන් වහන්සේ පෙන්වීමේ තත්ත්වකෝ බික්කවේ සුතවාරී ශාවක කියන කාරණාව. දැන් මම ඔබෙන් අහනවා පින්නතුනි මෙවැනි ධර්මතාවයක් නම් යෙදීම මම කියලා පින්නතුනි යෙදීමක් වෙයිද පින්නතුනි ඒ නුවණ ඉස්මත ඒ නුවණ යෙදුන තැන අර චින්තනයේම පත්‍යං වුණ කෙනෙකුට ඒ චින්තනයේම නම් ලෝකයේ දැක්ම ඒ කෙනාට පින්නතුනි අය මම කියලා ගැනීම ඒ කෙනා රූපයත් මේ විදිහට නිරවුල් කරගන්නකොට වේදනාව මේ දුකත් මේ විදිහට නිරවුල් කරගන්නවා. ඒ කෙනා පින්නතුනි අය ඒ තුලම නම් පිහිටලා ඉන්නේ. ඒ කෙනාට ඒ දේවිද මම කියන කාරණාව. එහෙම ඇහුවොත් ඒ කෙනාට ඒ දේවිද මම කියන කාරණාව. වෙන්න බෑනේ පින්න. ඉතින් දැන් ඔබෙන් ඇහුවොත් මේකනම් වෙන ධර්මතාවය. මම වූ කලී කෘත්‍යයෙන් පරිහරණයෙන් කජ්ජාමි නම් ඒ කජ්ජාමීම රූපේ රූපයක් වෙනසකට කියන සංකතය අபிසංස්කරණය වීමක් නම් ඒ අபிසංස්කරණය වීම තුල ගොඩ නැගීම රූප වේදනා සංඥා සංකාර නම් ඒක බාහිරටවත් ආධ්‍යාත්මයටවත් කතා කරන්න නොහැකි කාරණාවක් නම් ධර්මතාවයක් කියන ස්වභාවයක්ම විතරක් නම් කුළු ගැන්වීම ඒත් එක්ක මේක නිරවුල් වෙන කෙනාගේ රූපයේ නිට්ටයද අනිත්‍යද කියලා අනිත්‍ය ධර්මතාවයක් බව ඉස්මතු වුණා නම් ඒ කෙනාට සුතේ නිරවුල් නම් යමක් වශයෙන් පෙන්වීම දුක සැපද කියන කාරණාවෙනුත් නිරවුල් නම් ධර්මතාවයක් කියන කාරණාවටම නෙවෙයිද හිත පිහිටලා තියෙන්නේ. එයාට පින්නතුනි අය මම කියලා
ගන්න ඕන දෙපාද කියන එකක් දෙන්නේ ඒ චින්තනයේම නම් පිහිටීම ඒ කෙනා ගැනීද පින්නතුනි මම කියන වෙන්න බැහැනේ. ඉතින් ওই විදිහට තමයි භාග්‍යවතුන් වහන්සේ කජ්ජනී සූත්‍රයේ පෙන්වීම කරන්නේ. ඉතින් එහෙනම් මේක නතු වෙන්නේ කොහොමද? මේකට යොමු වෙන්නේ කොහොමද? මෙතන මොකද්ද මේ කියන්නේ කියන කාරණාවෙන් ඔබට ප්‍රශ්න කතා කරන්න තියෙනවා නම් කතා කරන්න අවස්ථාව තියෙනවා. තෙරුවන් සරණයි. රූපං කියන කාරණාව කතා කරනකොට ක්‍රියාවක හට ගැනීමක් වෙනවා. මොකද රූපං කියන නිර්වචනයේ භාග්‍යවතුන් වහන්සේ දේශනාවල භාවිතා කරන විදිය බලන්න චත්තාරෝත මහා භූතං චතුන්නන්ත මහා භූතාන උපාදාය රූපං. ඊළඟට සක්කාය දිට්ඨිය කියන කාරණාවට අර්ථයක් කොහොමද භාග්‍යවතුන් සක්කාය දිට්ඨිය විග්‍රහ කරන්නේ කොහොමද? සක්කාය දිට්ඨිය භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරනවා රූපං කියන කාරණාවෙන් ඒකත් විග්‍රහ. එතකොට සක්කාය දිට්ඨිය කියන කාරණාව පෙන්වන්න සමනුපස්සතිය පෙන්වන්න භාග්‍යවතුන් වහන්සේ මොකද්ද කතා කරන්නේ? රූපං අත්තතෝ සමනුපස්සති. එතනත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ රූපං අත්තතෝ සමනුපස්සතියනේ. රූපං කියන කාරණාවෙන් නේද? රූප අත්තතෝ සමනුපස්සතිය කියවද? දැන් අපි නිරවුල් කරගෙන තියෙන්නේ රූප අත්තතෝ සමනුපස්සතිය. ඒ කියන්නේ බාහිර රූපය සමනුපස්සතිය වීමක් තමයි සක්කාය දිට්ඨිය කියන කාරණාව. හැබැයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ රූපේකෝ භික්කවේ සති රූපං උපාදාය රූපං අභිනිවේස සක්කාය දිට්ඨිය. ඕකම තමයි රූපේකෝ භික්කවේ සති රූපං උපාදාය රූපං අභිනිවේස අත්තානු දිට්ඨිය. අත්තානු දිට්ඨියටත් ඔය විග්‍රහය සක්කාය දිට්ඨියටත් ඔය විග්‍රහය මම ඔබට ඕවා විග්‍රහත් කරලා තියෙනවා ඊට පෙර. එතනත් කතා කරන්නේ උපාදාය කතා කරන්නේ රූපන් නිර්වචනේ, අභිනිවේස කතා කරන්නේ රූපන් නිර්වචනේ. ඔය දෙකම මොකද්ද? එතකොට මේ මොකද්ද? සක්කාය දිට්ඨිය උපදි කෘත්‍යය පෙන්වන්නේ. ඊළඟට මේ උපදි කෘත්‍යය තුල සමනුපස්සතිය පෙන්නලා සමනුපස්සතිය පෙන්වීමේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ ඒත් මොකෙන්ද? රූපං අත්තතෝ සමනුපස්සති කියන කාරණාව. රූපං කියන කාරණා. එතකොට ක්‍රියාව කටගෙන. දැන් අතන භාග්‍යවතුන් මේ රූපං කියන නිර්වචනේ කජ්ජනී සූත්‍රයේ කතා කරන්නේ කොතනද? රූපං රූපත්තායනේ. රූපං රූපත්තාය සංකතං අபிසංකාරෝති. ඉතින් මේ කාරණාවෙන් නිරවුල් කරගන්න ඒත් එක්ක හෝ වෙන යම් හෝ කාරණා තියෙනවනම් අහන්න. පෙරවන් සරණයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ නොඑක අවස්ථාවලදී අපේ දේශනා කළ තියෙන ස්වාමීන් වහන්සේ දැන ගැනීමට ප්‍රායෝගික වීමේදී විද්‍යා සුප්පිති විද්‍යා කියන කෘතියට නැමීමේදී ස්වාමීන් වහන්සේ නවක කෙනා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ලෝකයේ ඉන්න කෙනා යම් කිසි දැනගැනීමකට ප්‍රායෝගික වෙන්න යනකොට ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ හොයන්න යනකොට විනිශ්චයකින් ගිහින් යම් කිසි නිගමනයකින් විනිශ්චයකින් ගිහින් අර සද්ධා රුචි ආකාර පරිත්‍යාගයේ තියෙන කාරණා පහක් නම් යෙදෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ එතන දිට්ඨිය සුබ්බටි විද්‍යා කියන කෘත්‍යය නැමීමක් නෙමෙයි ස්වාමීන් වහන්සේ වෙන්නේ. එතනින් ස්වාමීන් වහන්සේ අවසානයේ ධර්මයක් හොයන්න ගිහින් විවාහාරයේ ගිහින් läගගෙන මායාවේ වසඟයට යනවා කියන එක ස්වාමීන් වහන්සේ නොඑක් වාරයක් අපිට දේශනා කළා තියෙනවා. යෝග මායන්ති මච්චිනෝ කියන දේශනාවෙන් ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ කියන කජ්ජනීය සූත්‍රයේ කියන ගැඹීර ඉස්මතු කිරීමත් එක්ක ස්වාමීන් වහන්සේ අපට අර ලෝකේ මට්ටමින් ඉන්න කෙනෙක් විදියට එතනට ස්වාමීන් වහන්සේ දිට්ඨිය සුප්පටි විද්‍යා කියන කෘත්‍යයට අනුගත වෙන්න හිතාගන්න බැහැ ස්වාමීන් වහන්සේ. ඒ තරම් ඉතින් මෙතන ගැඹීර දේශනාවක් නිසා අර අපි කලින් හිතිය විනිශ්චය කියන එකෙන් අපි සෑහෙන දුරකට වීසි කරලා දාන වගේ ගතියක් ස්වාමීන් වහන්සේ දැනෙන්නේ. ඒකවල ස්වාමීන් වහන්සේ එහෙම වසන්ත මහත්තයා දැන් බලන්නකෝ මේ බොහෝ දෙනෙක් ඒ විදිහට විනිශ්චයට යනවනේ. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ දැන් දැන ගැනීම ඔය කියනවා වගේම අපි සමහරෙක් නැද්ද දැන ගැනීම හොයන්න යන්නේ නැද්ද දැන ගැනීම විනිශ්චයක් කරනවා. ඉතින් දැන ගැනීම දැන් විනිශ්චයක් කරා නම් දැන ගැනීම විනිශ්චයක් කිරීමේ මොකද්ද අය ඇත්ත හොයන්නේ. ඉතින් ඇත්ත දැන් මං ඇහුවොත් ඇත්ත දැන ගැනීම නෙවෙයිද ඔය විනිශ්චය කරගත්තේ. ඔය විනිශ්චය කරගත්තේ ඇත්ත දැන ගැනීමද බොරු දැන ගැනීම. ඇත්ත දැන ගැනීමනේ. දැන් ඔය ඇත්ත දැන ගැනීම අය මොකද්ද හොයන්න හදන්නේ? බලන්න දැන් විනිශ්චයකින්ම ගිහිල්ලා ඒකට ඒ කියන කාරණාවට ව්‍යවහාරයට දැන් අපි තාත්වික බවක් යොදලාද නැද්ද? යොදලා. දැන් ඒකේ අය මොකද්ද හොයන්න හදන්නේ? ඒ කියන්නේ විනිශ්චයක් ගියා කියන්නේ සද්ධර්ම ස්වාකාර පරිත්‍යාගයේ යෙදුණා. හැබැයි දැන ගැනීම කියන කෘත්‍යයේ විනිශ්චයක් නොවි
මොකක් හෝ යෙදීමක් ඇද්ද ඒ කෘත්‍යයේ මෙවැනි භාග්‍යවතුන් වහන්සේගේ සාරගර්භ පෙන්වීමක් එකතු කරගත්තොත් එහෙම ඒත් එක්ක අපි මාත් අහන්නකෝ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ අර මෙතන මෙතන පෙන්වුම් කිරීමක් තියෙන ස්වාමීන් වහන්සේ රූප වේදනා සංඥා සංකාරවල කෘත්‍යයේ ස්වාමීන් වහන්සේ සංකතේ හට ගැනීම කියන කාරණාවේ ස්වාමීන් වහන්සේ ඒකට රූපං රූපත්තාය අபிසංකරෝති වේදනා වේදනත්තාය මේ විදිහට ස්වාමීන් වහන්සේ අර එතනට අපි සාමාන්‍ය ලෝකයේ මට්ටමින් ඉන්න කෙනා ස්වාමීන් වහන්සේ අනුගත වීමේදී සෑහෙන ස්වාමීන් වහන්සේ අපිට ආයාසයක් දරන්න වෙනවා කියන හැඟීම තමයි මට මේ බාහිරින් ලෝකෙන් මට්ටමේ ස්වාමීන් වහන්සේ හිතෙන්නේ. ඒකට ස්වාමීන් වහන්සේ කොහොමද ගෞරවයෙන් අපිට සමා වෙලා ස්වාමීන් වහන්සේ පෙන්වනසේකව කොහොමද අපි ඒකට අනුගත වෙන්නේ කියන එක ස්වාමීන් වහන්සේ තවදුරටත් ප්‍රායෝගිකව කියන ස්වාමීන් වහන්සේ. එහෙමයි තිරුවන් සරණයි. මේව අනුගත වෙන්නේ කොහොමද කියන කාරණාවට ඍජු උත්තරයක් නම් භාග්‍යවතුන් වහන්සේවත් පෙන්වන්නේ නැහැ. ඒකට ඍජු උත්තරයක් දෙන්න බෑ. මෙන්න මෙහෙම දෙයක් කියන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුගත වීමට පළමුවෙන්ම පෙන්වන නිර්වචනය මොකද්ද? පටිපුච්චා විනීතා. ආධ්‍යාත්මයෙන් ප්‍රශ්න කිරීම. දැන් පින්නතුනි මේ විග්‍රහය යම් කෙනෙක් සුතේ නිරවුල් නම් යම් කෙනෙක් මේ විග්‍රහයෙන් සුතේ නිරවුල් නම් ඒ කෙනාට පින්නතුනි ආධ්‍යාත්මයේ ප්‍රශ්න කිරීමක් ඉතුරු වෙනවද නැද්ද? ආධ්‍යාත්මයේ ප්‍රශ්න කිරීමක් ඉතුරු. මොකද්ද ඉතුරු වෙන ප්‍රශ්න කිරීම? ප්‍රශ්න වීම. තමා තුළින් ප්‍රශ්න වීම මොකද්ද ඉතුරු වෙන්නේ? මේ කිව්වේ මොකද්ද? කොහොමද මේක වෙන්නේ? මෙච්චරයි. මේ කිව්වේ මොකද්ද? කොහොමද මේක වෙන්නේ? කවුද මේක දැන් හොයන්න යන්නේ? මම කියලා කෙනෙක් නේ. මම කියලා කෙනෙක් හොයන්නේ. එතකොට මේක අහපු එක සුතේ නිරවුල් වීම තුල කියවිලා තියෙනවා මම වූ කලී රූපේන කජ්ජාමි. මේ විදිහෙන් කොයි විදිහෙන් අර විදිහේ. එහෙනම් පින්නදෙන ඒ සුතේ නිරවුල් භාවයත් එතනට යෙදුනොත් ආයිත් එන්නේ මොකද්ද? එහෙනම් කොහොමද මේ කියපු එක එන්නේ? එහෙනම් මේ මොන කෘත්‍යයක් වුණත් දැන් අපි හිතමු දැනගෙන දකින්නවා කියන එක දකින්නවා කියන කාරණාවෙන් හොයන්නේ නේද? ඇසෙනවා කියන කාරණාවෙන් දකින්නවා කියන කාරණාවෙන් දැනෙනවා කියන කාරණාවෙන් දැනගන්නවා කියන කාරණා මේ මොකකින් හොයන්න යෙදුනත් පින්නදෙන. හෙවිය යුත්තේ මොකද්ද? මේ කෘත්‍ය වෙන්නේ කොහොමද කියලානේ. මේ කෘත්‍ය වෙන විදිහ සුතයක් නිරවුල් නම් අහලා භාගතුන් වහන්සේගේ මේ පෙන්වන සුතයත් නිරවුල් නම් මේ සුතේ නිරවුල් කෘත්‍ය වෙන විදිය නේද හොයන්න තියෙන්නේ. ඒ කියන්නේ කවදාවත් නොදන්න දෙයක් නෙවෙයි හොයන්න තියෙන්නේ. භාගතුන් වහන්සේ පෙන්වන විදිය. එහෙමනම් දැන් මොකක් හොයන්න ගියත් මෙන්න මේ කියපු අර්ථ විග්‍රහය මේක වෙන්නේ කොහොමද කියලායි නේද හොයන්න තියෙන්නේ. ඉතින් ඔය සැබෑ ප්‍රශ්නේ ඉස්මතු වෙනව නේද? ඔය ඉස්මතු වෙන සැබෑ ප්‍රශ්නය කෙනෙක්ට තමන්ගේ ප්‍රශ්නය වුණොත් ඔය ප්‍රශ්නය කෙනෙක්ට තමන්ගේ ප්‍රශ්නය වුණොත් ඇයි මම කියලා යෙදෙන යෙදීම කජ්ජාමි බවින් නේද අර විග්‍රහය භාග්‍යවතුන් වහන්සේ කරලා තියෙන්නේ. එතකොට මම වීම කියන සැබෑ ප්‍රශ්නේ භාග්‍යවතුන් වහන්සේ වෙන විදිහත් එක්කම පෙන්වලා තියෙනවා නම් දැන් පින්නතුනේ නොදන්න දෙයක්ද කවදාකවත් හොයන්න තියෙන්නේ නැත්නම් මේ භාග්‍යවතුන් වහන්සේ කිව්ව කාරණාව මොකද්ද කිව්වේ කොහොමද මේක වෙන්නේ? ඔය කෘත්‍යයෙන් විතක්ෂණශීලී බවක් එනවද නැද්ද? අය ඕකට මොකක් හරි එකතු කරගන්න ඕනේද? අවශ්‍ය නෑනේ. මේක මොකක් හරි නිරවුල් කරගන්න දෙයක්. නිරවුල් කරගන්න දෙයක්වත් නෑනේ. හරියට ඇහිලා දරාගත්තා නම් මේ කළ විග්‍රහය. හැබැයි මේ එක යෙදෙන කාරණාවක් ප්‍රශ්න කිරීම සාධාරණයි. එතකොට කොහොමද මෙතන කොහොමද මේ කාරණා? එතකොට මේ එහෙම නැතුව හොයන්න දෙයක් නැහැ කියලා කවුරු හරි කියනවනම් එයාට ධර්මයේ ඇහිලා නැති වෙනවා. හැබැයි විතක්ෂණයට යමක් තියෙනවනේ. මම කියන කාරණාවක් යෙදීම සත්‍යව ලෝකේ මට යෙදෙනවා නම් බුදුරයන් වහන්සේ පෙන්වන්නේ මම කියන කාරණාව අහංකෝ භික්කවේ රූපේන කජ්ජාමි වීම එහෙම් පිටින්ම භාග්‍යවතුන් වහන්සේ මේ විග්‍රහය කරනවා නම් ඒ විදිහටම කරනවා නම් ඉතින් පින්නතුනි අය වෙනම කතාවක් නැහැනේ පින්නතුනි ප්‍රශ්නයක් නැති වෙන්න බැහැනේ ප්‍රශ්නයක් ඉස්මතු වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ මම වීම කජ්ජාමි පෙන්වන පෙන්වීම අරකනම් ඒ කෘත්‍යයට අනුගත වෙලා නම් ඉතින් ආයි ඒකෙන අනුගත වෙන කෙනාට නුවණ ඉස්මතු වෙන්නෙත් මම වීම රූපේන කජ්ජාමි කියන අර්ථයෙන් ප්‍රායෝගික ඒතරහි අවස්ථාවේ. ඉතින් ඕක නෙවෙයි. ඉතින් ඕක වෙන්න මේ කළ විග්‍රහය Tamanට ප්‍රශ්නයක් වුණා නම් මේක කොහොමද වෙන්නේ? මේක නොදකින් නිසා නේද මම කියන සුතේ නිරවුල් නම්. එහෙනම් මේක කොහොමද වෙන්නේ කියලා මොන කාරණාවක් කතා කරත් මේකද නැද්ද වෙන්නේ?
ඒ කියන්නේ භාගතුනස පෙන්වනවානේ මම වූ කලී රූපේන කජ්ජාමි කියලා සුතවාරී විදිහ. එහෙනම් මම කියන කාරණාව යෙදිලා නම් ඒ යෙදීම වෙන විදිහ නේද භාග්‍යවතුන්ස් මේ පෙන්නන්නේ. ඉතින් ඔය යෙදීමට අනුගත වුණා නම් අය මම ඉන්නවද නැද්දවත් වෙන මොකක් හරි කතාවක්වත් යෙදෙන්නේ දකින්නවා හොයන්න යෙදෙනවද ඇහෙනවා හොයන්න යෙදෙනවද ඇසෙනවා හොයන්න යෙදෙනවද දැනගන්නවද හොයන්න ඔය මොකක්වත් ඉතින් ඔය මොකක්වත් අදාළ වෙන්නේ නැත්තේ ඇයි? ඉතින් මේ භාග්‍යවතුන්ස් පෙන්වන්නේ මේ වෙනදී මේක තමයි වෙන්නේ. ඔන්න වෙනදී. ඉතින් ඔය වෙන දේෙන් තමයි මම වෙන්නේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ කියනවාද දකින්නකොට මම වෙනවා. භාග්‍යවතුන් වහන්සේ එහෙම කිව්වේ නෑනේ. හැබැයි මම වූ කලී කියලා මට අර්ථයක් ආපු බව කජ්ජාමී අර්ථයෙන් මෙතන පෙන්වුවානේ. ඉතින් එහෙනම් මම වීම කියන කාරණාවට අර්ථයක් වීම කජ්ජාමි බවෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු පෙන්වීමට අනුගත වුණා නම් ඒ කෙනාට ආයේ මම කියලා යෙදෙන්න පුළුවන්ද? රූපේ නිට්ටියද අනිත්‍යද කියන කාරණාව Tamanටම ඉස්මතු වෙනවද නැද්ද? ඉතින් ඔය ප්‍රශ්නකාරී බව ඔය ප්‍රශ්නය Tamanගේ කරගත්තා නම් බලෙන් හෝ ඉතින් ඒ සැබෑ ප්‍රශ්නයට අනුගත වුණා නම් ඇයි මේ මම කියන කාරණාවෙන් කජ්ජාමි පෙන්නකොට අවසාන භාග්‍යවතුන් අහන්නේ මොකද රූපේ නිට්ටියද අනික අවසාන ඒ තම මේසවමස නොමේසව අත්තාති නොහේතම් බන්තේ සුදුසු නෑ කියන කාරණාවක්ම නේද ඔහුට ඉස්මතු වෙන්නේ. ඉතින් ওই ප්‍රශ්නය ඔය බවින් සුතේ නිරවුල්ලා යම් කෙනෙකුට අර වෙන කෘත්‍ය භාග්‍යවතුන් වහන්සේ පෙන්වීම කොහොමද වෙන්නේ කියන එක හොයන්න යම් කෙනෙකුට යම් කෙනෙක් අනුගත වුණා එහෙම තමයි ඔහුට කරන්න තියෙන දෙයක් හොයන්න තියෙන දෙයක් භාග්‍යවතුන් වහන්සේට අනුගත වීමටත් දහම දැකීමටත් විය යුත්තේ. ඉතින් ඒක කොහොමද වෙන්නේ කියන සැබෑ ප්‍රශ්න ඔය ප්‍රශ්නය තමන්ගේ කරගත්තා නම් සත්‍යවාදීව වෙන වැරහැලි එකතු කරගන්නේ නැතුව ඉතින් කජ්ජනීය සූත්‍රයෙන් ඒක නා අනුගත වෙලා. ඉතින් ඒත් එක්ක අපි දන්නේ නැහැනේ කොයි විග්‍රහයකින් අපිට දහම දකීවිද කියන කාරණාව. එතකොට ඒකේනා මොකක්ද කළ යුත්තේ? එතකොට ආයි නැවත අලුත් විග්‍රහයක් නැවත වෙනස් විග්‍රහයක් වෙන පරයයකින් ප්‍රතිපදාව ඉස්මතු වෙන විචක්ෂණේ ඉස්මතු වෙන විග්‍රහයක් ඇහෙනකල් මේ විග්‍රහයෙන් අප්‍රමාදීය. තමන් දන්නේ නැහැනේ තමන් කොයි විග්‍රහයෙන් යාවිද කියලා. ඔන්න බුදුරජාන් වහන්සේ හිටියනම් නුවණ ඉස්මතු වෙන්න සුදුසු කෙනෙක් නම් ඕන විග්‍රහය හරියටම කියයි. එතකොට තමන් දන්නේ නැතිනම් අපිටත් කියන්න බැරි නම් එහෙම ඥානයක් නැත්තම් අද ඉඳන් නැවත මෙවැනි සාරගර්භ විග්‍රහයක් ඇහෙනකල් මේ විග්‍රහයෙන් අප්‍රමාදීය. ආයි විග්‍රහයක් එනවා. මේ විග්‍රහයෙන් අප්‍රමාදීය. ඉතින් කවදා හෝ තමන්ට නුවණට ගැළපෙන විදිය නුවණ ඉස්මතු වෙන ඒ විග්‍රහය ඇහුණ දවසට මේ පුරුදු කිරීම එක්ක එදාට ඥානෙ ඉස්මතු වෙයි. ඉතින් ওই විදිහයි වැඩපිළිවෙල විය යුත්තේ. ඉතින් වසන්ත මහත්තයා අහුව ප්‍රශ්නයේට සැබෑ ප්‍රශ්නේ දැන් මේ කියපු කාරණා තුළ මේක කොහොමද වෙන්නේ කියන ප්‍රශ්නේ නැද්ද? මේක අපිට ඉස්මතු වෙයි යුත්තේ මොකද්ද පින්නද? ලෝකයාට අයිති මොකද්ද? මේ කියන කාරණාවත් මේ කියන්නේ මොකද්ද? ඕක ආධ්‍යාත්මය කොහොමද වෙන්නේ? ඉතින් පටිපුච්චා විනිතා කියන්නේ ඕක තමයි. ඕක කොහොමද වෙන්නේ? ඉතින් ඔන්න සැබෑ ප්‍රශ්නේ මම පෙන්නුවා. දැන් මම කියන්නේ අනුගත වෙන්නේ මෙහෙමයි කියලා. ඕක කොහොමද වෙන්නේ? ඉතින් ඔන්න ප්‍රශ්නේ. ඔය ප්‍රශ්නේ සැබෑ තමන්ගේ ප්‍රශ්නේ වුණා නම් එයා තමන්ගේ ප්‍රශ්නේ වුණා නම් කියනකොට එයා සත්‍යවාදී යොමු වෙලා නැද්ද? ඉතින් ඒ යොමු වීම තුළ වෙන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ කිව්ව කාරණා එක්ක දහම දකින්න නැමෙනවා කියන එක තමයි. ඉතින් ඒ විදිහට තමයි මොකද්ද කළ යුත්තේ කියන එකට උත්තරය දෙන්න තියෙන්නේ. මේ කිව්ව විග්‍රහය කොහොමද වෙන්නේ කියලා ඒක තමන්ගේ කරගන්න. එතකොට සැබෑවට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒත් එක්ක වෙන්නේ අනුගත වෙනවා කියන කෘත්‍යය. එහෙමයි. තෙරුවන් සරණයි. එහෙමයි බොහොම පිං තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි සාමණේර මේ මට තියෙන ගැටලුව තමයි සාමණේර වහන්සේ දේශනා කරපු මේ කිංච බික්කවේ සංකාර වදේත කියන තැන තමයි සාමණේර මට දිගටම තියෙන ගැටලුව. සාමණේර ඒක මං කිව්වා හරිද දන්නෙත් නෑ. මේ සාමණේර එතනදී අර අபிසංස්කරණය කියනවනේ සාමණේර. එහෙමයි. එතන සාමණේර අபிසංස්කරණය කිව්වහම නැවත සකස් කිරීම කියන කාරණාවකින්ද කියන්නේ සනස ඒ කියන්නේ යෙදෙන
අபிසංකරොන්ති කිව්වම නැවත සකස් කිරීම. හැබැයි නැවත සකස් කිරීම කියන එක නැවත සකස් කිරීම යෙදෙන යෙදීම නැවත සකස් කිරීම නෙවෙයි පෙන්වන්නේ සංකතයේ පිණිස නැවත සකස් කිරීම. එහෙමයි සානස. එතකොට සංකතයේ පිණිස එහෙමයි. දැන් සංකතයේ පිණිස නැවත සකස් කිරීම කිව්වත් නැවත යෙදෙන්නේ අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටිකමයි නේ සානස. එහෙමයි. එතකොට සානස දැන් එතන ඒ නැවත සකස් කිරීම තුල තමයි එහෙමද මේ මම යෙදෙන තැනද එතනද සානස? නැවත සකස් කිරීම තුල නෙවෙයි මම යෙදෙන්නේ. නැවත සකස් කිරීම වූ කෘත්‍ය සංකතය අபிසංස්කරණය වීම කියන කාරණාව නොදැකීම කියලා දැන් මම කියනකොට ඊට පස්සේ හිතා එහෙනම් සංකතය අபிසංස්කරණය වීමයි දකින්න ඕනි කියලා. නෑ මම කියන්නේ සංකතය අபிසංස්කරණය වීම කියන කෘත්‍ය ප්‍රායෝගික වෙන තැන වෙන්නේ සංකතය අபிසංස්කරණය වීම ප්‍රායෝගික වීම නෙවෙයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාව විද්‍යාමාන නොවීම. එතකොට මම කියන කාරණාව යෙදීම වෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විද්‍යාමාන වීම නෙවෙයි මම කියන යෙදීම. හැබැයි රූප වේදනා සංඥා සංකාර විද්‍යාමාන නොවි මම කියන කාරණාව ඉක්මවීම කියනකොට සංකතය පිණිස රූපයක් පිණිස සකස් කිරීමයි වෙන්නේ කියන කාරණාවෙන් නුවණ ඉස්මතු වීමයි සංකතය අபிසංස්කරණය වීම කියන්නේ. ඒකයි ශේක කෙනා සංකතයේ ලක්ෂණයයි දකින්නේ කියලා කතා කරන්නේ. එහෙමයි සානස. එහෙමයි. එතකොට ඔන්න කමනියම්ම ඇහුවේ මොකද්ද මේ සංකතයේ පිණිස අபிසංස්කරණය වීම කියන කෘත්‍යයෙන්ද මම කියන කාරණාව යෙදීම කියන එක නේද ඇහුවේ? එහෙමයි සානස. ඒ කෘත්‍යයෙන් නෙවෙයි මම කියලා යෙදීම රූප වේදනා සංඥා සංකාර විද්‍යාමාන වීම නෙවෙයි මම කියලා යෙදීම. එහෙමයි. රූප වේදනා සංඥා සංකාර කියන කාරණා විද්‍යාමාන වීම නෙවෙයි මම කියලා යෙදීම. හොයන්න තියෙන්නේ එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන. හෙවීම තුළ රූප වේදනා සංඥා සංකාර හෙවීමට මේ කෘත්‍ය දරා ගන්න සංකතය අபிසංස්කරණය වීම කෘත්‍ය මෙවැනි කාරණාවකුයි වෙන්නේ කියන එක දරා ගන්න. එහෙමයි සානස. මොකද ඒක දරාගත්තොත් රූප වේදනා සංඥා සංකාර වලට අර්ථයක් ඔබ දේවිද? දෙන්න බැරි වෙනවනේ සානස. එතකොට මම දැන් අහනවා රූපේ නිට්ටයද අනිත්‍යද කියලා. අනිත්‍ය නම් දුකද සැපද? එහෙමනම් මම කියලා ගැනීම සුදුසු කියලා දැන් ඇහුවා. අපි බලාපොරොත්තු වෙනවා හරි විදියක් හොයන්න. එක්ක සංකතයෙන්ද හොයන්න ඕනේ මේ කාරණාවෙන්ද හොයන්න ඕනේ කියලා. මම මේ අහෝ කාරණාවත් එක දැන් ප්‍රශ්නයක් නැත්ද? දැන් මේ අහෝ කාරණාවත් එක්ක හොයන්නේ මොකද්ද කියන කාරණාව නෙමෙයි. දැන් මේ කාරණාවේ ප්‍රශ්නයක් නැද්ද මොකක්ද කළ යුත්තේ කියන කාරණා. ඒ කියන්නේ මිනිස්ටේකින් කියන්න බෑනේ මෙයයි හොයන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ පිරිසින්දත යුද්ධහ රූප වේදනා සංඥා සංකාර විඥාන. හැබැයි මෙතන සංකාර වලට තවත් විග්‍රහයක් කරනවා. මේකත් දරාගෙන මේකත් එක්ක ඔබ රූප වේදනා සංඥා සංකාර හොයන්නේ නේද? හැබැයි මේක අතහැර ගන්න බෑ සංකතය අபிසංස්කරණය වීමකුයි වෙන්නේ කියන එක. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ මේක නොපෙන්නා ඉන්න තිබ්බනේ. හැබැයි හොයන්න තියෙන්නේ සංකතය අபிසංස්කරණය වීමක් නෑ. රූප වේදනා සංඥා සංකාර රූප වේදනා සංඥා සංකාර වීම කියන්නේ මොකක්ද කියන එකත් විග්‍රහ කරා. එතකොට සංකාර කියන සකස් සීමත් අபிසංස්කරණය වීමක් එක සංකතය අபிසරා මේ දරා ගැනීමත් එක නම් ඔබ රූප වේදනා සංඥා සංකාර වලට අනුගත වෙන්නේ. මං ආයි නැවත හැවුවොත් ඔබේ රූපේ නිට්ටයද අනිත්‍යද කියලා අර විග්‍රහත් එක්ක අර පැහැදිලි කිරීම එක්ක බාහිරත් පැහැදිලි කරා ඔබට ආධ්‍යාත්මයත් පැහැදිලි කරා ධර්මතාවයක් බවිනුත් කුළු ගැන. ඉතින් මේක මේ විදිහට මේ එහෙම නැතුව සංකතය අபிසංස්කරණය වීම හොයන්න කියන කාරණාව කියන්න බෑ. හැබැයි මේක අතාරින්න එපා. ඒක අතහැරියොත් රූප වේදනා සංඥා සංකාර වලට කොහොමද හොයන්නේ? ඒ කියන්නේ මොනවද ඒවා? ඒකට කොහොමද මේ හැබැයි යම් කිසි හේවීමක් මෙහෙම තියෙනවා. මම ඔබට විග්‍රහ කරා එතනත් මම ඉස්මතු කරා ප්‍රශ්නයක්. රූපේ කියන ස්වરૂපේ කියන කාරණාව බඩගින්න නිසා නෙමෙයි. එතනත් ප්‍රශ්නයක් ඉස්මතු වෙන්න ඕනේ. බඩගින්න කියලා වෙන්නේ ස්වરૂපී බව. ස්වરૂපේ. එහෙමයි. එතකොට පිපාසය කියලා වෙන්නේ ස්වરૂපී බව. එතකොට කුසගින්න කියලා වෙන්නේ ස්වરૂපී බව. නම් හැබැයි Tamanට බලන්න. ඔබට බඩගින්න වුණාම නෙවෙයිද රුප්පණේ කියන කාරණා ස්වરૂපී බවක් ඉස්මතු වෙන්නේ.
භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා සුරූපී බවයි බඩගින්න. එතනත් ප්‍රශ්නයක් නැද්ද? එහෙමයි සාමි. භාග්‍යවතුන් වහන්සේගේ පෙන්වීම මේක. ඒ වුණාට ඔය පෙන්වීම Tamanට ගෝචරද? බඩගින්න කියන කාරණාව සුරූපී භවෙන් කියලා ගෝචරද? බඩගින්න නිසා සුරූපී භව වෙන්න බෑ. මං අහනවා බඩගින්න කියන කාරණාව සුරූපී භවින්ද? දැන් ප්‍රශ්නයක් නැද්ද? එහෙමයි සාමි. එහෙමයි. එතකොට ওই ප්‍රශ්නේ හොයන්න අනුගත වෙනකොට මේකල අර්ථ විග්‍රහයත් එකතු කරගත්තොත් ඒ කියන්නේ එකතු කරගත්තොත් කියන්නේ මේක එකින් එක කියපුවා මතක් කරගන්න නෙවෙයි. එතකොට මොකද වෙන්නේ? ව්‍යවහාරයත් එක්ක යනවා. එතකොට විතර්කයක් වෙන්නේ. බුද්ධ වචනවත් විතර්කයක් වෙන්නේ. ව්‍යවහාර එක්ක යනවා. හැබැයි මෙතන පෙන්වීමක් පෙන්වනව නේද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාව වෙනම මේ මහා කියපු ඔක්කොම ගන්න නෙවෙයි. මේකේ මම කුළු ගන්නපු දෙයක් තියෙනවනේ. මම ඌ කලී කියලා වෙනවීම රූප කියන නේසෙවීම පෙන්නපු විදිහක් තිබ්බා. පෙන්නපු විදිහක් ඔබට විග්‍රහ කරා. එතකොට මේ විග්‍රහය පද කියන කාරණාවෙන් අතහැරිලා ඔබ නිරවුල් කරගත්තොත් රූපයක් වෙනස් සකස් කිරීම, වේදනාවක් වෙනස් සකස් කිරීම, සංඥාවක් වෙනස් සකස් කිරීම, සංකාර වෙනස් සකස් කිරීම. එතකොට දැනගැනීම වෙනස් වෙනින් දැනගැනීම වෙනස් සකස් වීම කියන කෘත්‍යයෙන්ුයි සංකතේ අபிසංස්කරණය වීම කියන කාරණාවෙන් සංකාර පෙන්වන. එතකොට මේ තමයි වෙන කෘත්‍යය. මේ වෙන කෘත්‍යය තුල තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාව ගම්ම්‍ය වෙලා තියෙන්නේ. නම් දැන් මේත් එක්ක පින්නතුනි මේ කෘත්‍යය Tamanට අයිති කෘත්‍යයක් කියලා පෙන්න ගන්න බැරි බවකුත් නම් අපිට විග්‍රහය තුල ඉස්මතු වුණේ. අපි කතා කළේ. එතකොට අපි විග්‍රහ කරගෙන බැලුවේ. අපි එහෙමත් කතා කර විග්‍රහ කරගෙන බලනකොට අපිට බෑනේ එකතු වෙනවා. ඒතර අපේ නෙවෙයි කියන්නත් බෑ. එතකොට දැන් මේකට එකතු වෙන්නත් බැරි නම් ආධ්‍යාත්මය කියලා පෙන්න ගන්නත් බැන්න. ආධ්‍යාත්මය කියලා අපි පෙන්න ගන්න හදන්නේ කියන්නේ මොකද්ද? තමන්ගේ කියලානේ. තමා කියන කාරණා. හැබැයි භාගතුනාද පෙන්න ඒ කාරණාව කච්චාමි කියනකොට තමන්ට එකතු කරගන්න පුළුවන්. ඒ එකතු කරගන්නත් බෑ. ඉතින් ඔය සැබෑ ප්‍රශ්නේ ඉස්මතු වුණා නම් ඔය පෙන්වීම කුළු ගැන්විලා නම් ඉතින් ඕක එක්ක යෙදෙනවනේ ප්‍රශ්නයක්. එතකොට වේදනාවක් එනකොට සැප වශයෙන් දුක් වශයෙන් දුක් වේදනාවක් එනකොට දුක නිසායි වේදනාව. ඒ වේදනාව දුක් වේදනාවක් නෑ. භාග්‍යවතුන් වහන්සේ පෙන්නන්නේ මොකද්ද? විඳීමකුයි සැප කියන්නේ. විඳීමකුයි සැප වේදනාව වෙන්නේ. විඳීමකුයි දුක් වේදනාව වෙන්නේ. අපිට වෙන්නේ මම විඳීම දුක් වේදනාව. දැන් ওই කාරණාව නේද මම වූ කලී කියන මම වීම කියන අර්ථයෙන් මේ පරිහරණය වීම පෙන්වුවේ. එතකොට ඒකතු වෙන්නත් ඉතින් ඒ නිසා නැවත අහන්න. එතකොට ඔබ අහලා ඔබ මේ පෙන්වන පෙන්වීම මොකද්ද මේ පෙන්වන්නේ කියන එක ඔබට මෙහෙම කිව්වොත් ඔය පද අතහැරෙන විදිහට කුළු ගන්නවා ඉස්සලා. අහන්න වතාවල් දෙතුන් වතාවක් අහන්න. අහලා ඒත් එක්ක එතකොට ප්‍රශ්න එකතු වෙනවා. ඒවා සඳහන් කරගන්න. ඒවා සඳහන් කර නැවත අහන්න දෙන්න. ඊට පස්සේ මේ පද අතහැරලා මේකේ කුළු ගැන්වීම මුදුන්පත් කරගන්න. කුළු ගැන්වීම චින්තනයේ මුදුන්පත් කරන ඒ චින්තනය තුළ ජීවිතේ යෙදෙන්න. ඊට පස්සේ පිටින් කියන්න තියෙනවා අන්න ඔබ ජීවිතේ ඇත්ත හොයන කෙනෙක් කියලා. ඔබ ජීවිතේ ඇත්ත හොයන්න ගියොත් ඒ ඇත්ත හොයන්න බෑ. ඒ කියන්නේ ඔබ හොයන්න යෙදිලානේ. ඔබ මේ ප්‍රශ්නේ ඉස්මතු වෙලා ඔබේ චින්තනයේ යෙදුණා අපිට පිටින් කියන්න පුළුවන් අන්න ජීවිතේ සත්‍ය හොයන කෙනෙක්. මේ ප්‍රශ්නේ ඔබට මේකේ පෙන්වන කුළු ගැන්වීම කුළු ගන්න ඉතින් කුළු ගැන්වීම කුළු ගන්න නැවත තුන් පාර කීප වතාවක් ශ්‍රවණය කරන කීප වතාවක් ශ්‍රවණය කරනකොට භාග්‍යවතුන් වහන්සේ මේ පෙන්වීමේ ඔබට යම් ගුණ වීමක් වෙයි මෙවැනි වීමකුයි වෙන්නේ කියන කාරණා. ඉතින් ඕක ඔබට කුළු ගැන්වුනම් පස්සේ යම් විටක මගෙන් අහන්න නැවත ප්‍රශ්නකුත් නැති වෙයි. ඉතින් ඕක කුළු ගැන්වෙනකොට ඔබටම ඉස්මතු වෙවි රූපේ නිට්ටයද අනිත්‍යද කියන්නේ. ඒත් එක්ක ඔබ ඒ නෝනත් එක්ක තවත් අප්‍රමාදී වෙනකොට ඉතින් ඔබ අප්‍රමාදී වෙනවා වෙන්නේ නැති වේවි. ඉතින් මේක තමයි කියන්න තියෙන්නේ. එහෙමයි තේරුවන් සරණයි. තෙරුවන් සරණයි සන්නස. ඉතින් අද දවසේ ධර්ම සාකච්ඡාව අවසන් කිරීම සඳහා ගෞරවයෙන් යුතුව මා නැවතත් ආරාධනා කර සිටිනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට. අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. ඉතින් හොඳයි අද දිනත් ඔබ අප සියලු දෙනා යම් කාලයක් යොදාගෙන
භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ සුද්ධ වූ බුද්ධ වචනයෙන්ම ධර්ම විග්‍රහයක් කරගන්නට යෙදුණා. ඉතින් පින්නතුනි මමත් ඔබට උත්සාහ කරන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ යම් පෙන්වූ ඡේදයක් හරි කතා කරනවද භාග්‍යවතුන් වහන්සේ පෙන්වූ යම් පුංචි බුද්ධ වචන කීපයක් හරි කතා කරනවද එහි භාග්‍යවතුන් වහන්සේ පෙන්වූ සාරගර්භ වීමමයි ඔබට ඉස්මතු කරන්න වීර්යය දරන්නේ. ඉතින් ඒත් එක්ක මෙපමණ වෙලා අපි කතා කළේ ඒ සත්‍ය බුද්ධ වචනයමයි. ඒ සත්‍ය බුද්ධ වචනය තුලින් ඔබමම රැස් කරගත්ත කුසලයේ සත්‍යයයි. ඒ සත්‍ය වූ කුසල සම්භාර ධර්මයන් ඔබ අප සියලු දෙනාටම ඒ වගේම අපේ මේ තාක්ෂණ දායකත්වයට මූලිකත්වයේ දරමින් කටයුතු කරන අපේ නිශාන්ත මහත්තයාටත් නිශාන්ත මහත්තයාගේ පවුලේ සියලු දෙනාටත් ස්වාමීන් වහන්සේට මේ තැන වැඩ වාසය කිරීමට ඉඩ පහසුකම් සැපයූ ඒ මාතෘන්ටත් ඒ වගේම දන්පැන් පූජා කරමින් ප්‍රතිපහසුකම් සපයමින් ස්වාමීන් වහන්සේට ගමන යන්න යම් විදියකට අප උපස්ථාන කරන සියලු දෙනාටද උතුම් දහමින් සැනසීම පිණිසම මේ රැස් කරගත්තා වූ කුසල සම්භාර ධර්මයන් හේතු උපනිශ්‍රයක්ම වේවා කියලා අධිෂ්ඨාන කරගමු. හැම දිනාටම තිරුවන් සරණයි. තෙරුවන් සරණයි සාමණේර. තිරුවන් සරණයි සාමණේර.